හොඳයි ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණියේ නවෝන ඒකකට අදාළ සමාලෝචන ප්‍රශ්න දුවේ පුතේ සාකච්ඡා කරමින් විශේෂයෙන්ම අපි මේ නවෝන ඒකට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ කොටස් ප්‍රශ්න ඇසුරෙන් දුවේ පුතාට ඉදිරිපත් කළා. ඒ ප්‍රශ්නට අදාළ පිළිතුරු සාකච්ඡා කරමින් ඉන්න දුවේ පුතේ අපි විශේෂයෙන්ම අපි දැන් පටන් ගන්න යන දුවේ පුතාලත් එක්ක 15 වෙනි ප්‍රශ්නේ දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර දවටනයක් නිර්මාණය කිරීම සිදු කරන ආකාරය පැහැදිලි කරන්න කියලා තියෙන දුවේ පුතේ අපි දන්නවා ඇත්තටම අතීතයේ සිට මේ භාවිතා කරපු ඇසුරුම් ද්‍රව්‍යයක් විදිහට පුතේ මේ ශාක පත්‍ර ඇසුරුම් ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕනේ දුවේ පුතේ අපි දන්නවා මේවා ඊ타මත්ම පරිසර හිතකාමී දුවේ පුතේ අපි දන්නවා ඒ වගේම අපි දන්නවා මේ වාගේ විශේෂයෙන්ම අතීතයේ ඉඳන් මේ අද දක්වාම මේ කටයුතු සිදු කරනවා දුවේ පුතේ ආහාර ද්‍රව්‍ය ඇසිරීම සඳහා මේ කෙසෙල් පත්‍ර දවටන භාවිතා කරන විශේෂයෙන් පුතේ ආහාර ද්‍රව්‍ය ආහාර කෑම බත් අතීතයේ අපි දන්නවා විශේෂයෙන්ම මේ පොල් කොළ වලින් වියන ලද පෙට්ටි මත කෙසෙල් කොළයක් යටට අතුරලා තමයි පුතේ මේ වගේ බත් ඒ වගේම කෙසෙල් කොළ වල තවලා කෙසෙල් කොළේ තවලා ඔබ දන්නවා ඒකේ වෑංජන වෙනමම ඒ වගේ ඇසුරුම් කරණය කළා තමයි පුතේ නෑගන් යනකොට මේ බත් අරගෙන යන්නේ ඥාති ගෙවල් වලට යනකොට ඉස්සර මේ පුරුද්දක් තිබුණා දුවේ පුතේ මේ බත් හදාගෙන යනවා බත් වෑංජන 3-4ක් පුතේ ගම් වල අපේ ගමේ ගෙවල් වල තව ගෙදරකට යනකොට විශේෂයෙන් ඥාති ගෙදරකට යනකොට මේ බත් ගෙනියනවා පුතේ විශේෂයෙන්ම වෙනම ලොකු පෙට්ටියකට බත් හදා ගන්නවා බත් දා ගන්නවා ඒක පොල් කොළ වලින් වියන පෙට්ටියකට පුතේ පියනක් සහිත පෙට්ටියක් ඒකට පතුලට අපි දන්නවා කෙසෙල් කොළයක් දාලා මේකට බත් දාන හදා ගන්නවා පුතේ තවත් එකකට වෑංජන හදා ගන්නවා ඒ වෑංජන උතා ගන්න මේ තවන ලද අපි දන්නවා මේ ගින්දරෙන් තවා ගන්න ලද කෙසෙල් පත්‍රේ අපි තවා ගත්තාම අපි දන්නවා ඒක නමන්න අවශ්‍ය විදිහට අපිට හදා ගන්න පුළුවන්. එහෙම තවලා ගින්නෙන් තවාගත්ත පිරිසුදු කරගලා ගින්නෙන් තවාගත්ත කෙසෙල් පත්‍රවල පුතේ මේ වෑංජන උතනවා. උතලා අර බත් එකේම තියාගෙන මේ විදිහට වෙනමම හරි අරගෙන යනවා. ඊට අමතරව මේ කෑම බත්පතක් කියන එකත් අපි අහලා තියෙනවා. දැන් අපි දන්නවා මේක විශේෂයෙන්ම පුවක් කොළයක කෙසෙල් කොළයක පුතේ පුවක් පත්‍ර අපි දන්නවා පුවක් පත්‍ර ඒවා අර අපි දන්නවා මේ ඒ වගේ අර යට ඒ වගේ ලොකුවට තියෙනවා මේ වදින්න බත් එකක් බඳින්න පුළුවන් විදිහට සකස් කරන්න පුළුවන් ගොටුවක් වගේ ඒ වගේ අපි දන්නවා කෙසෙල් පත්‍ර ඒ වගේම දුවිපිට අපි දන්නවා මේ නෙළුම් කොළවල නෙළුම් පත්‍ර නෙළුම් ශාකේ පත්‍ර අපි දන්නවා අපිට මේ වැවකින් මේවා නෙලා ගන්න කඩා ගන්න පුළුවන් මේ නෙළුම් පත්‍ර වලත් මේ බත් ඔතනවා අපි දන්නවා මේ ඔය නෙළුම් කොළේ බත් කියලා එහෙමත් ගහලා තිනවා ඔයගොල්ලෝ දන්නවා අපි යනකොට ආහාර සපයන ආයතනවල ඒ වගේම මේ ලම්ප් රයිස් කියලා කෙසෙල් කොළේ යොතන ලද බත් නෙළුම් කොළවල නෙළුම් කොළේ අපි දන්න වට්ටියකට නෙළුම් කොළේ දාලා බත් බෙදලා දෙනවා. ඒ නෙළුම් කොළේම ඔතනවා දාලා ඒක පත්‍ර පිටුනකුත් නැවත ඔතලා මේ අලවි කරන්න තියෙනවා නෙළුම් කොළේ යොතන බත්. ඉතින් මේ විදිහට අපි දන්නවා පුතේ මේ අතීතයේ ඉඳන් මේ සම්ප්‍රදායික ඇසුරුම් ද්‍රව්‍ය හැලප වගේ දේවල් සකස් කරලා අපි දන්නවා කැන්ද කොළ මේ විදිහට යොදා ගන්නවා දුවේ පුතේ. ඉතින් මේ වගේ මේ විවිධ ආහාර ද්‍රව්‍ය ඇසිරීම සඳහා පුතේ තවත් අපි දන්න ඔය කැන්ද කොළවල ඔය හල් මිල්ල කොළවල වගේ දැන් අපි දන්නවා සමහර ඉන්දියාපු වගේ කෑම ಜಾති මුල් වගේ හදන ඒවා ඔතනවා ඒ වගේ රයිට් එහෙම ඔතනවා ඒ වගේ කොළවල අපි දැකලා තියෙනවා. එතකොට දැන් ඔය දම්සල් දෙනකොට එහෙම අපි දන්නවා විසක් එකට පොසොන් එකට දැන් අනුරාධපුරේ පොළොන්නරුවේ පැතිවල වගේ අපි දන්න මේ හැල මේ කැම්ද කොළ ඒ වගේම හල් මිල්ල කොළ ඔය වගේ කොළවලට මේ ඔතලා දෙනවා කඩල වගේ දේවල්. ඒක වගේ ආහාර වර්ග මඤ්ඤොක්කා නේද? ඉතින් මේ වගේ මේ කොළවලට මේ ඔතලා දෙනවා. රයිට් ඒ වගේ ඔතලා දෙන අවස්ථා තියෙනවා. ඊට අමතරව මේ අපි දැන් විශේෂයෙන් අද කතා කරන්න යන්නේ මේ විශේෂයෙන් සකස් කරන ලද මේ අපි කියනවා ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර දවටනයක් නිර්මාණය කිරීම සිදු කරන ආකාරය පුතේ අපි කතා කරන්න යන්නේ. මේ කෙසෙල් පත්‍ර වලින් දවටන ඇසුරුම් හදලා දෙනවා පෙට්ටි විදියට ප්ලේට් හදලා තිනවා දරුවනේ කෝප්ප හදලා තියෙනවා මේ පත්‍ර කෙසෙල් පත්‍ර ප්‍රතිකාර කරන ලද කෙසෙල් පත්‍ර භාවිතා කරලා හදලා තියෙන ඇසුරුම් ද්‍රව්‍ය අපිට මේ වෙනකොට ඊටාම බහුල වශයෙන් දකින්න පුළුවන්. මොකද මේවා පරිසර හිතකාමී මේ ඇසුරුම් අපි දන්නවා පරිසරයට බැහැර කරාට පස්සේ මේවා ශුද්‍ර ජීවීන් මගින් දි รา පත් වෙනවා පුතේ. බයෝඩිග්‍රේඩබල්. අපි කියන ශුද්‍ර ජීවීන් මගින් මේවා දි รา පත් වෙලා මේවායේ මුල් ද්‍රව්‍ය බවට පත් වෙනවා. මේ ශාක කොටස් අපි දන්නවා දි รา පත් වෙන ද්‍රව්‍ය. ඉතින් ඒක නිසා ඒවා පරිසර හිතකාමී මේවා පරිසරයට බැහැර කිරීමෙන් පරිසරය අපවිත්‍ර වෙන්නේ නැහැ. ඒක පරිසර දූෂණයට හේතුවක් වෙන්නේ නැහැ. ඉතින් මේවා ඇත්තටම මේ අපි දන්නවා ආහාර සමග ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. ඒක නිසා මේක ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවයේ සම්බන්ධ ගැටලුවකුත් නැහැ. අපි ඒවා ඉක්මනින් ආහාරයට ගන්නවා ඔය ගොතන දේවල්. නමුත් අපි දන්නා වගේ දීර්ඝ කාලිනව ඔතලා තියන්න බෑ. ඒව හරහා මේ විශේෂයෙන්ම ශුද්‍ර ජීවීන්ට ඇතුළු වෙන්න පුළුවන් අවස්ථා විවිධ වායු නේද ආහාර ඔක්සිකරණය වෙන්න පුළුවන්. නමුත් අපි මේ සාමාන්‍ය දෛනිකව මේවා පරිභෝජනය කරනකොට තමයි මේ වගේ ඔතලා ගෙනියන්නේ. දැන් අපි දන්නවා දානෙකදී වගේ මේ
කෙහෙල් කොලයකට තමයි මේ ඔතලා සකස් කරලා හරි ගස්සලා ඔතලා ගේන්නේ. ඒ වගේම මේ කෙහෙල් කොළ අපි මේ දන්නවා ගොටු විදියට සකස් කරලා ඒවට ඔය දැන් අපි දැන් කිරි උතරනකොට කිරිබත් වගේ දේවල් ඒ වගේ දාලා සකස් කරලා තියෙනවා. ඒක පිගානකට අපි දන්නවා කෙහෙල් පත්‍රයක් රවුමට කපලයකට දාලා ඒකට ආහාර වගේ දේවල් වහලා තියන්න ඇසුරුම් කරලා ගෙනියන්න. ඉතින් අපි දන්නවා විවිධ මේ ආගමික උත්සව වලටත් මේ වගේ දේවල් යොදා ගන්නවා. අපි දන්නවා ආගමික අවස්ථාවන් වලටත් මේ දේවල් ඔය දානමාන වලට අපි දන්නවා මේ කෙසෙල් පත්‍ර යොදා ගන්නවා. නෙළුම් කොළ ආහාර එතීමට යොදා ගන්නවා. ඒ වගේම අපි දන්නවා අතීතයේ දැන් ඔය හකුරු වගේ දේවල් අපි දන්නවා මේ දැන් හකුරු පියන් අපි දන්නවා මේවත් කෙහෙල් අර වියලි කෙහෙල් පට්ටා තුල තමයි ඔතලා ආවරණය කරලා තියෙන්නේ. ඒවට කිරිහට්ටි රැගෙන යාම සඳහා මේ හට්ටි අපි දන්නවා පොල් කොළ වලින් සකසන ලද ඒ මේකක් තුල තමයි අසුරුමක් තුල තමයි මේ හට්ටි රඳවලා තියෙන්නේ. ජාඩි දාලා තියෙන මුට්ටිය වගේ පොල් මේ කිරිහට්ටි වගේ දේවල් රඳවලා තියෙන්නේ. මේ වගේ දාලා තමයි රඳවලා තියෙන්නේ. ඉතින් මේ සඳහා අපි දන්නවා ඔය මේ හකුරු වගේ දේවල් නිෂ්පාදනය කරලා ඒවා ඇසුරුම් කිරීමට මේ පට්ටා කෙසෙල් පට්ටා කෙසෙල් කොළ වියලි කෙසෙල් පත්‍ර මේ යොදා ගන්න අවස්ථා අපි දන්නවා. මේ ශාකමය ද්‍රව්‍ය ආහාර වර්ග ඇසුරුම් කිරීම සඳහා යොදා ගන්න එකට අතීතයේ සිටම අපිට ඉතිහාසයක් තියෙනවා. මේ සම්ප්‍රදායික ඇසුරුම් ක්‍රම විදිහට අපිට පුතේ මේ ශාක පත්‍ර කොටස් මේ ශාක පොතු ඒ වගේම අපිට ඒ වගේ දේවල් අපි දන්නවා ශාක වල යොදා ගන්න කොටස් ශාක කොටස් මේ ආකාරයට ශාක පත්‍ර යොදා ගැනීම අපිට හඳුන්වලා දෙන්න පුළුවන් ආදරණීය දොළ පුතාලට. ඉතින් ඒ ආශ්‍රිත දෙයක් නිසා තමයි ටික විශේෂයෙන්ම සඳහන් කරේ පුතේ. ඉතින් අපි බලමු මෙතනදී කොහොමද මේ විශේෂයෙන්ම ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර දවටනයක් කොහොමද නිර්මාණය කරගන්නේ පුතේ. ඒ දවටන මගින් අපිට විවිධ මේ නිර්මාණ සිදු කරලා තියෙනවා. ඉතින් දරුවෝ මේවා ප්‍රායෝගික පරීක්ෂණ වලටත් ස්පාසල් වලදී කරනවා. රයිට්. ඒක නිසා දරුවෝ සාමාන්‍ය මේ ගැන අවබෝධයක් දැනුමක් දොළ පුතාලට තියෙනවා. ඒක නිසා අපි බලමු මේ සම්ප්‍රදායික අසුරුම් මාධ්‍යයක් විදිහට අතීතයේ සිට මේ පැවතගෙන එන ක්‍රියාවලිය අපි මේක ටිකක් මේ වෙනස් කරලා ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර දවටනයක් නිර්මාණය කිරීම සිදු කරගන්න ආකාරය ආදරණීය පුතේ අපි මෙතන සිට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. රයිට්. බලන්න ඔබ මේ පින්තූර දැකලා තියෙනවද කියලා. මෙවැනි මෙන්න නිර්මාණය කරලා තියෙන මේ ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර මගින් මේ නිර්මාණය කරලා තියෙන මේ අසුරුම් ද්‍රව්‍ය දුවේ පුතේ. මේ ප්ලේට් මේ කප්ස් හදලා තියෙනවා පුතේ. මේ පෙට්ටි හදලා තියෙනවා. වහන්න පුළුවන් පෙට්ටි. මේ බලන්න මේ අසුරුම් මේ බලන්න මේ පුතේ. මේ බලන්න කෝප් කප්ස් හදලා තියෙනවා. මේ වගේ මේ දවටන හදලා තියෙනවා පුතේ. ඇතුළට බහාලීම සිදු කරන්න පුළුවන් ආකාරයට මේ වගේ වහන්න පුළුවන් බොක්ස් විදියට හදලා තියෙනවා පුතේ. මේ කප්ස් හදලා තියෙනවා. මේ බලන්න මේ කෙසෙල් පත්‍රයත් එහෙම මේ කෙසෙල් පත්‍රය. මේ ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර මගින් පුතේ හදලා තියෙන්නේ. ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර මගින් සකසලා තියෙන පුතේ මේකත් එහෙම පුතේ මේ. සකසන ලද ඇසුරුම් ද්‍රව්‍ය. ඇසුරුම් කියලාම කෙලින්ම ගමු නේද පුතේ. මේ කප්ස් වල අපිට අසුරන්න පුළුවන්. මේ පෙට්ටි තියෙනවා පුතේ. මේ ප්ලේට් තියෙනවා. මේ විවිධ හැඩයට සකස් කරන ලද මේ බලන්න මේ කෙසෙල් පත්‍රයක් තියෙනවා පුතේ. ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර මගින් දවටන පුතේ මේ තියෙන්නේ සකස් කරලා තියෙනදී අපිට විශේෂයෙන් බලා ගන්න පුළුවන් රූපයෙන් බලන්න මේ සකස් කරලා තියෙනවා. කෙසෙල් පත්‍ර දෙකක්මයි මෙතනක් තියෙන්නේ පුතේ. මේ තියෙන්නේ එහෙමයි. ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර මගින් සකස් කරලා තියෙන මේ ද්‍රව්‍ය ඇසිරීම කරන්න පුළුවන් ආහාර ද්‍රව්‍ය නේද පුතේ. ද්‍රවමය ආහාර වගේම පුතේ අපිටනේ විශේෂයෙන් මේ කෝප්ප වගේ දේවල් තියෙනවා නේ. මේ අපිට අනිත් මේ ඝන අර්ධ ඝන ආහාර වර්ග නේද පුතේ. මේ ආහාරයට ගන්න දේවල් මේ ආකාරයට මේ ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර මගින් සකසන ලද දවටන නැත්නම් ඇසුරුම් අපිට කතා කරන්න පුළුවන් පුතේ ගැන. අපි බලමු කොහොමද මේ ආකාරයේ ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර දවටනයක් සකස් කරගන්නේ කොහොමද කියන එක දොළ පුතාලත් එක්ක අපි අද කතා කරනවා. right මේ බලන්න පුතේ සකස් කරලා තියෙනවා මේ කප්ස් බලන්න මේ දවටන මේ වගේ සකස් කරලා තියෙනවා මේ right නේ. නිෂ්පාදිත මේ බලන්න මේ කෙසෙල් පත්‍ර තියෙනවා. ඒ වගේම ප්ලේට්ස් හදලා තියෙනවා. කප්ස් කෝප්ප වගේ සකස් කරලා තියෙනවා පුතේ මේ බලන්න. right මේ බලන්න මේ අයිස්ක්‍රීම් එකක් වගේ දාගන්න මේ අසුරුම් කරලා තියෙන්නේ මේ බලන්න මේකේ මේ කඩදාසි වර්ගයක් දාලා තියෙනවා නේ. මේ බහලන්න පුළුවන් නිකන් කවරයක් වගේ නේ. ලියුම් කවරයක් වගේ ඒක නම් තියෙන්නේ. මේ බලන්න මේ වගේ බොක්ස් එකක් හදලා මේ තුර ඇසිරීම සිදු කරන්න පුළුවන්. එතකොට මෙතන මේ කප්ස් තියෙනවා, ප්ලේට් තියෙනවා, මේ සකස් කරලා තියෙනවා. මේ ආකාරයට අපිට විවිධ නිර්මාණ කරන්න පුළුවන් පුතේ. මේ ආකාරයේ කෙසෙල් පත්‍ර ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර දවටන මගින් පුතේ අපි බලමු මොකද්ද මේක කොහොමද කරන ආකාරයයි
ආදරණීය දුවල පුතාලත් එක්ක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි හැඳින්වීම. ආහාර ඇසුරුම් කරණයේදී ඇසුරුම් ද්‍රව්‍ය ලෙස ජෛව වියෝජනයට අපි කියනවා බයෝඩිග්‍රැඩිබල් කියලා. ඒ කියන්නේ මොකද්ද? ක්ෂුද්‍ර ජීවීන් මගින් ඒවා දි รา පත් කරවන්න පුළුවන්. ක්ෂුද්‍ර ජීවීන් මේ මත ක්‍රියාත්මක කළ ඒවා මුල් ද්‍රව්‍ය බවට ඒවා බිඳහෙලීම සිද්ධ කරනවා. බයෝඩිග්‍රැඩිබල්. නැත්නම් අපි කියනවා ජෛව හායනය වන ද්‍රව්‍ය නැත්නම් ජෛව වියෝජනයට ලක්වන ද්‍රව්‍ය කියලා කියනවා පුතේ අපි. ජෛව හායනය නොවන ද්‍රව්‍ය දැන් අපි දන්නවා පොලිතින් ප්ලාස්ටික් ජෛව හායනය වෙන්නේ නැහැ. ජෛව හායනය වෙන්නේ නැති පොලිතින් ප්ලාස්ටික් වෙනුවට අපිට පුළුවන් ඊකෝලයි කියන බැක්ටීරියාව භාවිතා කරලා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය මගින් ඔවුන්ගේ ජාන පිළිසැකසුමට ලක් කරලා කෝන් බේස් පොලිතින් ප්ලාස්ටික් හදන්න පුළුවන්. මොනවද මේ කෝන් බේස් පොලිතින් ප්ලාස්ටික් කියන්නේ? ජෛව හායනය වෙන පොලිතින් හා ප්ලාස්ටික් හදන්න පුළුවන් බැක්ටීරියාවක් භාවිතා කරලා. බලන්නකො පරිසර හිතකාමී ලෙස පරිසරයට අනුගත වෙමින් නව නිෂ්පාදන වල නිරත වීමේ ක්‍රියාවලියක් නේ අපි ජෛව පද්ධති තාක්ෂණවේදී ප්‍රධාන විෂය භාර වගකීමක් නේ ප්‍රධාන විෂය තුල අපි කතා කරන දෙයක් නේ පරිසරයට අනුගත වෙමින් මේ ජීවී ද්‍රව්‍ය භාවිතා කරලා ශාක සතුන් ශුද්‍ර ජීවීන් භාවිතා කරලා අපි නව නිෂ්පාදන සිදු කරනවා පරිසර හිතකාමී ලෙස පරිසරයට අනුගත වෙමින් අපි නව නිෂ්පාදන සිදු කරනවා දුවේ පුතේ. එහෙනම් මතක තියාගන්න දුවේ පුතේ විශේෂයෙන්ම ආහාර ඇසුරුම් කරන්නේදී ෆුඩ් පැකේජින් වලදී පැක් කරනකොට ආහාරයක් ඒ යොදා ගන්න ඇසුරුම් ද්‍රව්‍ය විදිහට අපිට පුළුවන් මේ ජෛව වියෝජනයට නැත්නම් බයෝඩිග්‍රැඩිබල් ජෛව හායනයට භාජනය නොවන ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් මොකද වෙන්නේ? කසල කලවනාකරණයේදී අපි දන්නවා ගැටලු ඇති වෙනවා පුතේ. මේවා ගොඩබිම් මත එකතු වෙනවා, එක්රැස් වෙනවා පුතේ. ඒක අපි දන්නවා පරිසර දූෂණයට හේතුවක් වෙනවා පුතේ. ඒක නිසා අපි මෙන්න මේ ගැටලුව ඇති වෙන්න පුළුවන් නිසා සමහර ඒ දේවල් මේ ද්‍රව්‍ය මේ ජෛව හායනය නොවන සමහර ද්‍රව්‍ය ශරීරයට අහිතකර ද්‍රව්‍ය ඇසුරුම් ද්‍රව්‍ය වලින් ආහාරයට එකතු වීමේ හැකියාවකුත් තියෙනවා පුතේ එවැනි ඇසුරුම් ද්‍රව්‍ය හරහා. ඉතින් ඒ නිසා මේ අහිතකර තත්ත්වයේ වැළැක්වීමට පුතේ අපි පරිසර හිතකාමී ලෙස බයෝඩිග්‍රැඩිබල් නැත්නම් ජෛව හායනය වන ආහාර ඇසුරුමක් විදියට අපිට මේ ජීව දවටන යොදා ගන්න පුළුවන් පුතේ. ජීව දවටන කියන්නේ මේ ශාක මගින් නිෂ්පාදනය කරන දවටන. ජීව කියපු ගමන් එතන ශාක එහෙම නැත්නම් ශුද්‍ර ජීවීන් සතුන් ඇතුළත් වෙනවා පුතේ. දැන් ශාක මගින් තමයි අපි මේ ජීව දවටන විදිහට මෙතන ශාක මගින් තමයි කෙසෙල් පත්‍ර අපි සපයා ගැනීම සිදු කරන්නේ. රයිට්. එහෙනම් පැහැදිලි මේ අහිතකර තත්ත්වයේ වැළැක්වීමට පරිසර හිතකාමී ආහාර ඇසුරුමක් විදිහට අපිට මේ ජීව දවටන යොදා ගන්න පුළුවන්. රයිට්. මම හිතන්නේ දොළ පුතාලට පැහැදිලි. බලන්න. ආහාර ඇසුරුම් කරන්නේදී ඇසුරුම් ද්‍රව්‍ය ලෙස ජෛව වියෝජනයට භාජනය නොවන ද්‍රව්‍ය නැත්නම් ජෛව හායනය නොවන ද්‍රව්‍ය උදාහරණයක් ජෛව හායනය නොවන ඇසුරුම් ද්‍රව්‍ය කවුද? පොලිතීන් සහ ප්ලාස්ටික්. හරි. පොලිතීන් සහ ප්ලාස්ටික්. මේ අපි දැන් හැබැයි මේ දැන් මේ හදලා තියෙනවා කෝන් බේස් පොලිතීන් ප්ලාස්ටික් ජෛව හායනය වෙන පොලිතීන් ප්ලාස්ටිකුත් හදලා තියෙනවා. නමුත් මේවා අපි කලින් භාවිතා කරපු අතීතයේදී නම් භාවිතා කරපු මේ සකස් කරන ලද ජෛව හායනය නොවන පොලිතීන් හා ප්ලාස්ටික් අපිට හඳුන්වන්න පුළුවන්. මේකට උදාහරණයක් විදිහට ජෛව හායනය නොවන ඇසුරුම් ද්‍රව්‍ය විදිහට පුතේ පොලිතීන් ප්ලාස්ටික් හඳුන්වන්න පුළුවන්. දැන් මතක තියාගන්න මේ විවිධ ජෛවීය ද්‍රව්‍ය භාවිතා කරලා ජෛව හායනය වෙන පොලිතීන් ප්ලාස්ටිකුත් නිෂ්පාදනය කරනවා ලෝකේ. ඒකත් මතක තියාගන්න. එහෙනම් ආහාර ඇසුරුම් කරණයේදී ඇසුරුම් ද්‍රව්‍ය විදිහට ජෛව වියෝජනයට නැත්නම් බයෝඩිග්‍රැඩිබල් භාජනය නොවන ජෛව වියෝජනයට භාජනය නොවන ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් අපි දන්නවා කසල කළමනාකරණයේදී ගැටලු මතුවෙනවා. ඒවා අපි දන්නවා ජාලජ්‍ය භෞමික පරිසරවල පුතේ මේවා එකතු වීම ගොඩ ගැසීම නිසා මේ කසල කළමනාකරණයේදී ගැටලු ඇති වෙනවා. ඒ වගේම සමහර ශරීරයට අහිතකර ද්‍රව්‍ය මේ ඇසුරුම් ද්‍රව්‍ය වලින් ආහාරයට එකතු වෙන්න පුළුවන් පුතේ. ඒකත් මතක තියාගන්න ඕනේ. මේ අහිතකර තත්ත්ව වැළැක්වීම සඳහා පුතේ පරිසර හිතකාමී ආහාර ඇසුරුමක් විදිහට ජීව දවටන යොදා ගන්න මේක ජීව දවටන යොදා ගන්නවා. මේක මෙහෙමම බහුවර්ණ ප්‍රශ්නෙට කෙලින්ම අහන්න පුළුවන්. මේ ජීව දවටන යොදා ගැනීමේ වැදගත්කමක් වන්නේ කියන එක මේක හොඳට මතක තියාගන්න. ඒකයි විශේෂයෙන්ම අපි මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ කොටස් දුල පුතාලට මේ වගේ සිද්ධාන්ත කොටස් ටික විදිහට අරගෙන ඒවා අපි ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරන්න කලින්
අපි දුවලා පුතාලත් එක්ක ඒවා ප්‍රායෝගිකව සිදු කරන්න කලින් මේ කොටස් ප්‍රශ්න විදිහට ඉදිරිපත් කරන්නේ අනිවාර්යයෙන් මේවා බහුවර්ණ ප්‍රශ්න වලට වගේම ව්‍යුහගත මාදිලි සහ රචනා මාදිලි ප්‍රශ්න වල දුවලා පුතාලට අතිශයින්ම වැදගත් වෙන නිසා තමයි පුතේ මේවා අපි සාකච්ඡා කරන්නේ. මම හිතන්නේ දුවලා පුතාලත් ඒක දන්නවා. හරි අපි ඉදිරියට යමු. මූල ධර්මය. ජෛව වියෝජනයට භාජනය වෙන කියන්නේ ශුද්‍ර ජීවීන් මගින් දි รา පත් කරවන්න පුළුවන් ශාක පත්‍ර ආශ්‍රයෙන් ජීව දවටනයක් නිර්මාණය කරගන්න පුළුවන්. අපි ඒකට කියනවා ජීව දවටනයක් කියලා. රයිට් මොන දවටනයක්ද? අපි ජීව දවටනයක් කියලා කියන්නේ පුතේ. එහෙනම් බලන්න. ජෛව වියෝජනයට භාජනය වන ශාක පත්‍ර ආශ්‍රයෙන් ජීව දවටනයක් නිර්මාණය කරගත හැකි. අන්න බලන්න ජෛව වියෝජනයට භාජනය වන ශාක පත්‍ර. අපි දන්නා බොහෝ ශාක පත්‍ර බොහෝමයක් වගේ සියල්ලම පාහේ ජෛව වියෝජනයට භාජනය වෙනවා. ඒ කියන්නේ මේවා කාබනික ද්‍රව්‍යයි මේ වගේ අන්තර්ගත වෙන්නේ. අපි දන්නවා ශුද්‍ර ජීවීන්ගේ ශක්ති ප්‍රභවය තමයි කාබනික ද්‍රව්‍ය කියන්නේ. කාබනික ද්‍රව්‍ය කියන්නේ ශුද්‍ර ජීවීන්ගේ ශක්ති ප්‍රභවය. එහෙනම් ශුද්‍ර ජීවීන් මේ කාබනික ද්‍රව්‍ය යොදාගෙන ඒවා දි รา පත් කරනවා පුතේ. රයිට් ඒ වගේ මුල් ද්‍රව්‍ය බවට කාබනික ද්‍රව්‍ය පත් කරනවා. අතරමැදි ඵලයක් විදිහට අපි දන්නවා කාබනික ද්‍රව්‍ය ජීර්ණයේදී හියුමස් හැදෙනවා. හියුමස් අපි දන්නවා කණිජීකරණයට ලක් වෙලා කණිජ ලවණ බවට පත් වෙනවා. අපි දන්නවා කාබනික ද්‍රව්‍ය අර්ධ ලෙස දි รา යාමෙන් අපි දන්නවා හියුමස් හැදෙනවා. ඒ වගේම හියුමස් මේක සම්පූර්ණ ලෙස දි รา යාමට ලක් වෙලා ඒ වගේ මූලික ද්‍රව්‍ය කණිජ ලවණ බවට විදෙහෙලීම සිදු කරනවා. එහෙනම් අපි දන්නවා ශුද්‍ර ජීවීන්ගේ ප්‍රධානතම ශක්ති ප්‍රභවයක් තමයි මේ කාබනික ද්‍රව්‍ය. එහෙනම් ශාකවල අඩංගු මෙන්න මේ ශාක කොටස් ශුද්‍ර ජීවීන් මගින් දි รา පත් කිරීම සිදු කරනවා පුතේ. ඒක නිසා අපි දන්නවා මේක පරිසර හිතකාමී මේ කසල කළමනාකරණයේදී අපිට ගැටලු මතුවීමක් සිදු වෙන්නේ නැහැ පුතේ. මේවා දි รา පත් වීමට ලක් වෙන නිසා මේවා ජලජ සහ පරිසර භෞමික පරිසර පද්ධතිය වල ගොඩ ගැසීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේවා දි รา පත් වෙලා වගේ මූල ද්‍රව්‍ය බවට පත් වෙනවා. රයිට් එහෙනම් මතක තියාගන්න ජෛව වියෝජනයට ශුද්‍ර ජීවීන් මගින් දි รา පත් කිරීම සිදු වෙන අදහසකින් ජෛව වියෝජනයට භාජනය වන ශාක පත්‍ර භාවිතා කළා ඒ ශාක පත්‍ර ඇසුරෙන් අපිට ජීව දවටනයක් නිර්මාණය කරගන්න පුළුවන්. මේ ආකාරයේ ජීව දවටනයක් ඇසුරුමක් නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා පුතේ. ඒක තමයි මේ ක්‍රියාවලියේ ප්‍රධානතම මූලධර්මය වෙන්නේ. හරි. අපි බලමු මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ ටික කතා කරන්න යන්නේ පුතේ. මේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ ටික අපි ඉස්සෙල්ලා සඳහන් කරගමු. අංක 1 අපිට කෙසෙල් පත්‍රයක් අවශ්‍ය වෙනවා පුතේ. right. මේක සකස් කරගන්න ප්‍රතිකාර කරනවා කියලා කියනවනේ අපි එහෙනම් උඳුනක් අවශ්‍යයි. හුමාල ජනකයක් ස්ටීමරයක් අවශ්‍යයි පුතේ. ප්‍රෙෂර් කුකර් එකක් නැත්නම් අපි කියනවා පීඩන උඳුනක්. එනමල් බඳුන් දෙකක්. ජලය අවශ්‍යයි. ගෑස් ලිපක්. ශීතකරණයක්. 1 2 3 4 5 6 7 8 9යි ඩිමයි කොළ නැත්නම් අත්පිස්නා කඩදාසි. අත්පිස්නා කඩදාසි නැත්නම් ඩිමයි කොළ යොදා ගන්න පුළුවන්. එහෙනම් බලන්න මේ කෙසෙල් පත්‍ර ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර දවටනයක් නැත්නම් ජීව දවටනයක් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ ටික පුතේ කෙසෙල් පත්‍රයක් උඳුනක් හුමාල ජනකයක් නැත්නම් අපි කියන ස්ටීමරයක් පුතේ පීඩන උඳුනක් එනමල් බඳුන් දෙකක් පුතේ ජලය අවශ්‍යයි ගෑස් ලිපක් අවශ්‍යයි ශීතකරණයක් ඩිමයි කොළ අත්පිස්නා කඩදාසි. මෙන්න පුතේ මේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ ටිකයි අපි මේ සඳහන් කරලා තියෙන්නේ. හොඳයි අපි ඉදිරියට යමු. ක්‍රමවේදයට යමු. හොඳින් වැඩුණු හා හොඳින් දිගහැරුණු කෙසෙල් පත්‍රයක් තෝරගන්න ඕනේ. හොඳින් වැඩුණු සහ දැන් පත්‍ර ඉරිච්ච කෙසෙල් පත්‍රයක් තියෙනවානේ. පත්‍රේ ඉරිල හැමතැනම දැන් අපි දන්නවා වියලි කාලයේදී වැඩිපුර අපි දන්නවා මේ කෙසෙල් පත්‍ර කෙසෙල් අස්වැන්න අඩු වෙන්න හේතුවක් තමයි දැන් කෙසෙල් ශාකවල මේ පත්‍ර තුල තමයි ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිදු වෙන්නේ. අපි දන්නවා හිරිවිලිය තියෙනකොට කොළ පාට හරිත පත්‍ර තුල හරිත ශාක පත්‍ර තුල කොළ පාට ශාක පත්‍ර තුල අපි දන්නවා ඒ වගේ හරිත ලව තියෙනවා මේ සෛලවල. මේ හරිතලව අපි දන්නවා ද්විත්ව පටලමේ ඉන්ද්‍රිකාවක් විදිහට අපි හඳුන්වන්නේ. මේවා තුල තියෙන පංජර කණිකා නැත්නම් අපි දන්නවා පංජර කණිකා තුල තෛල කවිල මඩල් තියෙනවා. ඒ තෛල කොළ මඩල් තුල මේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා වැදගත් වන වර්ණක තියෙනවා පුතේ ක්ලෝරොෆිල් වර්ණක, ක්ලෝරොෆිල් A, ක්ලෝරොෆිල් B, සැන්තොබීන් වර්ණක, ෆයිබින් වර්ණක. මෙන්න මේ වර්ණක තියෙනවා. මේ වර්ණක මගින් තමයි පුතේ අපි දන්නවා මේ ආලෝකයේ අපි දන්නවා ශාක ජලය සහ කාබන් ඩයොක්සයිඩ් යොදාගෙන හරිතලව තුල පුතේ හිරුවෙලිය තියෙනකොට අපි දන්නවා මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිදු වෙලා C6යි H12යි O6යි නේද? අපි කවුද පුතේ? C6 H12 plus C6 H12 C6 H12 O6 C6 H12 හොයන C6 H12 O6 plus
O2 ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතිඵල විදිහට C6H12O6 මේ ග්ලූකෝස් ධන O2 ඔක්සිජන් හදනවා. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් මොකද කරන්නේ? සූර්යාගේ තාප ශක්තිය රසායනික ශක්තිය බවට පත් කිරීමක් සිදු කරනවා. ජලයේ සහ කාබන් ඩයොක්සයිඩ් මගින් ශාක නේද පුතේ? හිරුවිලේ තියෙනකොට මොනවද හදන්නේ? C6යි H12යි O6යි+ මේ ඔක්සිජන් හදනවා. ඔක්සිජන් හදනවා. හරි? ඒ ඔක්සිජන් තමයි අපි ශ්වසනයේට ප්‍රයෝජනෙට ගන්න. හරි. එතකොට එහෙනම් මේ කොළපාට දැන් මම අපි කිය හිටියේ දැන් අර හරිත ශාක කොළපාට පත්‍ර මේ සුළං වැඩි අධික කාලෙක සුළං වැඩිපුර තියෙන කාලේ මේ කෙසෙල් පත්‍ර මේ ඉරෙනවා. කෙසෙල් ශාකයේ පත්‍ර ඉරුණාට පස්සේ මේ ඉරිලා ගියාට පස්සේ මේ පෘෂ්ඨ ප්‍රභා සංශ්ලේෂණ පෘෂ්ඨ වර්ගඵලය අඩු වෙනවා. ප්‍රභා සංශ්ලේෂණ පෘෂ්ඨ වර්ගඵලය අඩු වෙනකොට මොකද වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණයේ අඩු වෙලා මේ නිෂ්පාදනය කරන ආහාර ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් කෙසෙල් කෑන් හරියට හැදෙන්නේ නැහැ. කෙසෙල් නිෂ්පාදනය අඩාල වෙනවා මේ ශාක පත්‍ර ඉරීම නිසා. ඉතින් මේ ඉරිච්ච ශාක පත්‍ර තෝරගෙන හරියන්නේ නැහැ මේ අපිට පත්‍ර දවටනයක් හදන්න ඉරිච්ච එකක් කොහොමද තැන තැන ඉරලා තියෙන්නේ. එහෙම නැති හොඳට වැඩිලා තියෙන දිගෑරුණු කෙසෙල් පත්‍රය. කෙසෙල් පත්‍ර ඉතිරක් තියෙනවනේ අර මුලින් එන පත්‍ර. අර එන පත්‍ර ඉතිච්ච පත්‍රත් තියෙන මේ පත්‍ර හොඳින් දිගෑරෙන්න එපයි. හොඳට කෙසෙල් පත්‍රය දිගෑරලා තියෙන හොඳින් රයිට් කෙසෙල් පත්‍රය හොඳට අපි දන්නවා කෙසෙල් පත්‍රය ගත්තාම මේ කෙසෙල් පත්‍රය හොඳින් දිගෑරුණු පත්‍රයක් වෙන්න ඕනේ. රයිට්? දන්නවා? හොඳින් දිගෑරුණු කෙසෙල් පත්‍රයක්. කෙසෙල් පත්‍රය අපි දන්නවා හොඳින් දිගෑරුණු කෙසෙල් පත්‍රයක් වෙන්න ඕනේ පුතේ. මේ දැන් නාරටිය තියෙනවා මැදින්නේ. රයිට්? කෙසෙල් පත්‍රය හොඳින් දිගෑරුණු කෙසෙල් පත්‍රයක් වෙන්න ඕනේ. හොඳ දිගෑරුණු කෙසෙල් පත්‍රයක් වෙන්න ඕනේ පුතේ. හොඳින් වැඩුණු හොඳින් දිගෑරුණු කෙසෙල් පත්‍රයක් වෙන්න ඕනේ පුතේ. හොඳින් දිගෑරුණු. මේක දැන් මෙහෙම මේ ගොඩක් කිට්ටුවට කියවයිලා තියෙන්නේ මෙහෙම නාරටිය මෙහෙම මේ දැන් කෙසෙල් පත්‍රය ගත්තාමනේ. කෙසෙල් පත්‍රය ගත්තාම මෙහෙම මීට වඩා ටිකක් වෙනස් කෙසෙල් පත්‍රය මෙහෙන් අපි දන්නවා මෙහෙම කොරෙන් මෙහෙම මේ වගේ උල් හැඩයකට එන්නේ මේක ටිකක් මෙහෙම මේ දිගෑරුණු ස්වභාවයකට තියෙන්නේ කෙසෙල් පත්‍රයක්. ඒතකොට හොඳින් දිගෑරුණු දැන් සමහරවිට අර කෙසෙල් පත්‍රය රෝල් වෙලක් තියෙනවා. එහෙම නැත්නම් හොඳින් දිගෑරුණු හොඳින් වැඩුණු කෙසෙල් පත්‍රයක් වෙන්න ඕනේ. ඒකත් මතක තියාගන්න දරුවනේ. රයිට්? හොඳින් දිගෑරුණු හොඳින් වැඩුණු කෙසෙල් පත්‍රයක් වෙන්න ඕනේ. හරි? ඒතකොට හොඳින් වැඩුණු හා දිගෑරුණු කෙසෙල් පත්‍රයක් තමයි අපි තෝරගන්න ඕන. ක්‍රමවේද 1. ක්‍රමවේද 1 මොකද ධ්‍යාන පුතේ? හොඳින් වැඩුණු හා හොඳින් දිගහැරුණු කෙසෙල් පත්‍රයක් තෝරා ගැනීම. හරි? හොඳින් වැඩුණු හොඳින් දිගහැරුණු කෙසෙල් පත්‍රයක් අපිට තෝරගන්න ඕනේ. මැද නාරටිය අඩංගු නොවන පරිදි. කෙසෙල් පත්‍රයේ මැද නාරටියක් තියෙනවනේ. දැන් කෙසෙල් පත්‍රය ගත්තාම මෙහෙම රයිට්? හරිද? අපි දැන් කෙසෙල් පත්‍රය මෙහෙම ගත්තාම හරි කෙසෙල් පත්‍රය ගත්තාම කෙසෙල් පත්‍රයේ මෙහෙම මැද නාරටියක් තියෙනවා. මේ තියෙන්නේ මැද නාරටිය. ඒක මැද නාරටිය පත්‍රය. මෙන්න මේ මැද නාරටිය. මේක තමයි මැද නාරටිය. පත්‍රයේ මේ කියලාද පත්‍රයේ තියෙනවා මැද නාරටියක් තියෙනවා. මැදින් යන නාරටියක් තියෙනවා. හරිද? මැද නාරටිය අඩංගු නොවන පරිදි අපිට මේ නාරටිය අඩංගු වෙන්නේ නැති විදිහට ඒක මේ පත්‍ර කොටස් ගන්න පුළුවන් වෙනම කොටස් වලට වෙන් කරගන්න පුළුවන් මේක කැබලි වලට කපලා වෙන් කරගන්න පුළුවන් නාරටිය නැතුව මැද නාරටිය අහුවෙන්නේ නැති වෙන්නේ මෙහෙම පැත්තේ මෙහෙම කොටස් වලට මේ නාරටිය අහුවෙන්නේ නැති වෙන්න අපිට මෙහෙම කොටස් වලට කපා ගන්න පුළුවන් පුතේ මේ විදිහට නාරටිය අහුවෙන්නේ නැති වෙන්න අපිට කොටස් වලට කපා ගන්න පුළුවන් කෙසෙල් පත්‍ර කොටස් හරි නාරටිය මෙහෙම අහුවෙන්නේ නැති වෙන්න කොටස් ගන්න පුළුවන් අපිට වෙනම හරි මැද නාරටිය අඩංගු නොවන පරිදි සෙන්ටිමීටර 45 වැඩි කිරීම 45 කියන්නේ දිග පළල. දිග පළල. සෙන්ටිමීටර 40 මේ දිග සහ පළල. දිග සහ පළල. දිග පළල 45 ප්‍රමාණයට. හරිද? මැද නාරටිය අඩංගු නොවන පරිදි සෙන්ටිමීටර 45 වැඩි කිරීම 45 ප්‍රමාණයේ දිග පළල කොළේ ප්‍රමාණයේ කැබලි වලට කපලා වෙන් කර ගන්නවා අපි. රයිට්. කෙසෙල් පත්‍ර දැන් ඔය කෑම කඩවල එහෙම කෙහෙල් පත්‍ර මැද නාරටිය අඩංගු නොවන විදිහට මෙහෙම කෙසෙල් පත්‍ර ගොඩ ගහලා තියෙන්නේ. හරි කෙහෙල් කොළේට කෑම දෙන කඩවල සයුර කඩවල තෝසේ වඩේ තෝසේ එහෙම කන්න තියෙන සයුර කඩවල බලන්නකෝ මේ විදිහට මැද නාරටේ නැතෝ කෙසෙල් පත්‍ර ගෙනල්ලා තියෙනවනේ මෙහෙම ওই ප්‍රමාණය දැන් අපි මේ ওই ප්‍රමාණයම නෙවෙයි ඊට වඩා ලොකු ප්‍රමාණයක් තමයි කෙහෙල් කොළයක් තමයි ටේබල් එක ගෙනල්ලා දාන්නේ කෙහෙල් කොළයක් දාලා ඒකට තමයි සම්මේ මොනවද දාන්නේ ලුණු මිරිස් දානවා මේ තෝසේ දානවා වඩේ දානවා සම්බාරු දානවා නේද ඒ ටික ඒ කන්නේ එහෙම සමහර කඩවල බත් දාන්නෙත් මේ කෙසෙල් කොළේට දාන්නේ මේසෙට කෙසෙල් කොළයක් ගෙනත් දාන්නේ රයිට් ලංකාවේ ප්‍රදේශවල ලංකාවේ මේ
අපිට විවිධ ප්‍රදේශවල මේ සයිවර් කඩ කියලා තියෙන කඩවල අපිට මේවා මේ විදිහට දැක ගන්න පුළුවන්. කොළඹ නුවර ඉතින් මේ යාපනයේ පැත්තේ නේද වුණේ පැත්තේ නම් මේවා දකින්න පුළුවන් මේ තියෙනවා. ඒ නැතුව මේ ප්‍රධාන නගරවල මේ ද්‍රවිඩ ජනතාව සාමාන්‍ය වෙහෙන්නේ වැඩි වෙසෙන්නේ නැති පැතිවලත් මේ වගේ සයිවර කඩ තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මෙන්න මේ කෙසෙල් කොලේට තමයි මේ කෑම කන්නේ. හරි. එතකොට එහෙනම් මේ සඳහා අපිට මේ හොඳින් වැඩුණු හොඳින් දිගහැරුණු කෙසෙල් පත්‍රයක් තෝරගෙන ඒ පත්‍රේ මෙන්න මේ මැද නාරටිය අඩංගු නොවන විදිහට පුතේ දිග පළල අපිට කියන්න පුළුවන් 45 ප්‍රමාණය නේ 45 වැඩි කිරීම 45 ප්‍රමාණයේ දිග පළල වෙන මේ ශේෂ්ත්‍රඵලයේ 45 වැඩි කිරීම 45 සෙන්ටිමීටර් ප්‍රමාණයේ කැබලි වලට කපාගෙන ඒවා වෙන් කරගන්න පුළුවන්. මෙන්න මේ කැබලි කපාගත්ත කැබලි ටික වෙනම වෙන් කරගන්න පුළුවන්. හරි. මැද නාරටි අඩංගු නොවන පරිදි 45 වැඩි කිරීම 45 සෙන්ටිමීටර් ප්‍රමාණයේ කැබලි වලට කපා වෙන් කර ගැනීම. 2 3 මෙම කපාගත් කොටස් වල ඇති දූවිලි හා අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට පිරිසුදු ජලයෙන් හොද ගන්න පුළුවන්. අපිට නේද මේ පත්‍රයේ ඉරෙන්නේ නැති වෙන්න පිරිසුදු ජලයෙන් ටැප් එකකට අල්ලලා හරි අපි නැත්නම් ජලයේ බඳුනකට මේක දාලා හරි අර වතුරට පොඩ්ඩක් දාලා මෙහෙම ගසලා ගන්නවා මේකේ තියෙන දූවිලි මේ බත් එකක් හොදන්න කලින් අම්මලා කෙසෙල් කොලයක් කපාගෙන නේද ඉස්සලා කෙසෙල් කොලේ හොදනවා හොදලානේ මේ තබා ගන්නනේ හොදලා ගසලා වතුර නේ අර දූවිලි තියෙනවා නම් අපිට ටැප් එකකට අල්ලලා හොද ගන්න පුළුවන් නැත්නම් වතුර භාජනයකට බේසමකට වගේ එකකට දාලා අපිට පත්‍රයේ ඉරෙන්නේ නැති වෙන්නේ පත්‍රයේ මේ දූවිලි තියෙන දේවල් සෝදලා පිරිසුදු කරගන්න පුළුවන් ඒකයි මෙතන කියන්නේ මෙම කපාගත් කොටස් වල ඇති දූවිලි හා අනෙකුත් අපද්‍රව්‍ය තියයි ශාකයේ තියෙනකොට දූවිලි අපද්‍රව්‍ය තියෙනවනේ පුතේ කෘමිසත්තු ඉන්න පුළුවන් අනෙකුත් අපද්‍රව්‍ය හැදිලා තියෙන්න පුළුවන් ඉතින් මෙන්න මේ වගේ අනිවාර්යෙන් දූවිලි අංශය වල තැම්පත් වෙනවනේ පුතේ සුළඟත් එක්ක ගසාගෙන දූවිලි අංශු තැම්පත් වෙනවනේ ඉතින් මේ කොටස් වල කපාගත්ත මේ කොටස් වල කෙසෙල් පත්‍ර කොටස් වල පුතේ තියෙන දූවිලි හා අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට අපිට මේක පිරිසුදු ජලයෙන් සෝදාන්න ඕනේ මතක තියාගන්න මේ ආහාර එතීම සඳහායි ගන්න අපිරිසුදු ජලය යොදා ගන්න මඩ සහිත ජලයේ අපිරිසුදු ජලය තු ගන්න පිරිසුදු ජලයෙන් හොදගන්නේ අපි මේක මොකද ආහාර දවටනයක් විදිහට මේක සකස් කරගන්න යන්නේ ගෙදර බත් එකක් කොතන්න යන්නේ අපි මඩවලකින් හොදගන්නේ නැහැනේ පිරිසුදු ජලයෙන් හොදලා ඒක තවලා කෙහෙල් කොලේ හාවක මේ අපි අම්මා ලිපට අල්ලලා පොඩ්ඩක් ගෑස් එකේ හරිනේ නැත්නම් දර ලිපකට එහෙමනම් අර නේද ඒකට මේවා යන්නේ නැති වෙන්නේ අර මේකට අල්ලලා තවා ගන්නවා නේ ඊට පස්සේ තියලා තමයි මේකට බත් දාන්නේ බත් එක බැඳලා ආයෙ තව පොඩි කෙසෙල් කොල තවාගත්ත ඒ වගේම වලට වෑංජන බැඳලා බත් එක හරි ගස්සන්නේ එහෙම ඒවට ඉරටු කෑලි ගහලා නේද සකස් කරලා තමයි අම්මලා බොහොම මේ පිළිවෙලට බත් එකක් මේ කෙසෙල් කොලේ බැඳලා දෙන්නේ. ළමයිට ගමනක් යනකොට නැත්තම් නේද කොහෙට යනකොට අරයි යන්න ගමනක් යනකොට කෑම හදාගන්නේ ඒ විදිහට. අපි ඒක දන්නවා. ඉතින් මේ අත්දැකීම අපිට තියෙන හින්දා මේක ඉගෙන ගන්න අපිට එහෙම ලොකු අමාරුවක් නැහැ. ඒක නිසා මේ කපාගත්ත කොටස් වල තියෙන දූවිලි හා අනිකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට පුතේ පිරිසුදු ජලයෙන් හේදීම සිදු කරන්න ඕනේ. හරි. ඊට පස්සේ පත්‍ර කොටස් අන්න අම්මලා මේක හොදගත්තට පස්සේ මොකද කරන්නේ? කෙලින්ම කෙහෙල් පත්‍ර අපි අර කෙහෙල් කොලේ මොකද කරන්නේ? තවා ගන්නවා. කෙහෙල් කොලේ තවා ගන්නවා මොකද කරන්නේ? ලිපියේ තියෙන අර තැන් තැන් වලට හයි කල්ලපුවම හරියට ඒක නිකන් අර මේ ඝන කෙහෙල් කොලේ නිකන් අපිට හසුරවන්න බෑනේ. එහෙම තියෙද්දි නිකන් තදයි නිකන් ඝනයි වගේනේ. ඒක නියම මේ අර තුනි ඒක අපිට නිකන් එනවා. අපිට ඒක හසුරු ගන්න පුළුවන්, ඔතා ගන්න පුළුවන් ආකාරයට කෙහෙල් කොලේ තැව්වට පස්සේ අපිට අවශ්‍ය හැඩයට හදාගෙන ඒක ඔතා ගන්න කෑම ටික දාලා ඔතා ගන්න ඒක හරි විදියක් එනවා. නැත්නම් නිකාම්ම කෙසෙල් කොලේට දැම්මොත් කෙහෙල් කොලේ ඉරෙන්න බලනවානේ. ටිකක් ඒකේ නිකන් අපි තියෙනකොට නිකන් ඒක නිකන් මේ දිගාතට තියෙනකොට ඒක නිකන් අපිට අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න බෑනේ. නිකන් තවා ගන්න නැතුව අපි මේක කෙසෙල් කොලේ මේ අත හරවන්න නමන්න ගියොත් කෙසෙල් පත්ති ඉරිලා යන්න පුළුවන්. ටක් ගාලා ඉරෙනවා. අර සුළඟටත් ඉරෙන එකනේ පුතේ නිකන්. ඒක නිසා තමයි අපි මේක තවා ගන්නෙ. තවා ගත්තට පස්සේ අපිට ඒක අවශ්‍ය විදිහට නමා ගන්න, හසුරුව ගන්න කරන්න පුළුවන්. ඒකයි මේක කෙසෙල් කොලේ තවලා ගින්න කියන්නේ. අන්න දැන් මේ වැඩේ කරන්න යන්නේ. පත්‍ර කොටස් උඳුනක ආධාරයෙන් අන්න බලන්න. 4 වෙනි කොටස. හරි. පත්‍ර කොටස් උඳුනක ආධාරයෙන් සෙල්සියස් 80-85 උෂ්ණත්වයක මිනිත්තු 5ක කාලයක් පත්‍ර වියලා ගැනීම. අන්න බලන්න. උඳුනක් ආධාරයෙන් හරි ගෑස් ලිපක් හරි අපි මේ යොදා ගන්න උඳුනක් ලිපක් ආධාර කරගෙන මේ අපි ගත්ත පත්‍ර කොටස් මොකද කරන්නේ? සෙන්ටිමීටර් 45-45 ප්‍රමාණය අපි සකස් කරගත්ත පත්‍ර කොටස් පිරිසුදු ගත්ත පත්‍ර කොටස් පුතේ සෙල්සියස් අංශක 80-85ක පමණ උෂ්ණත්වයේ පුතේ මිනිත්තු 5ක කාලයක් පත්‍ර වියලා ගැනීම සිදු කරන්න ඕනේ. මිනිත්තු 5ක පමණ කාලයක් අන්න පත්‍ර වේලා ගැනීම සිදු කරනවා. අපි හොදලා පිරිසුදු කරගත්ත පත්‍ර අපි උඳුනක් භාවිතා කරලා පුතේ සෙල්සියස් අංශක 80-85ක පමණ උෂ්ණත්වයක දුවේ පුතේ අපි මිනිත්තු 5ක කාලයක් මේ පත්‍ර වේලා ගැනීම සිදු කර ගන්නවා. වියලා ගැනීම සිදු කර ගන්නවා. ඔන්න ඒ ටික වේර ගත්තා දැන්. හරි. පස්වෙනි පියවරට යනවා අපි.
මේ වේල ගත්තට පස්සේ පුතේ මේ පත්‍ර ඔලිව් ඵලයේ පැහැය ඔලිව් ග්‍රීන් වන තෙක් තප්පර 25ක් 60ක් අතර කාලයක් ස්ටිමරේ තැම්බීම සිදු කර ගන්න ඕනේ. අන්න ස්ටිමරේ මේ පත්‍ර ටික ඊට පස්සේ අපි ඔලිව් ඵලයේ පැහැය ඔලිව් ග්‍රීන් වන තෙක් තප්පර 25ක් 60ක් අතර කාලයක් ස්ටිමරේක තැම්බීම. පෙන්වන්න මම මේ ඔලිව් ග්‍රීන් එක ඔයගොල්ලන්ට අර අපි ගත්ත දවටන වල මේ තියෙන්නේ ඔලිව් ග්‍රීන් එක මේ බලන්න මේ තියෙන්නේ ඔලිව් ග්‍රීන් එක මෙන්න මේ ආකාරයේ ග්‍රීන් එකක් ඔලිව් ග්‍රීන් එක ඔය තියෙන්නේ රයිට් හරි මේ තියෙන දරුවනේ මේ ඔලිව් ග්‍රීන් කියන එක ඔලිව් ග්‍රීන් පැහැය නේ ස්ටිමරේ තඹගත් මේක ස්ටිමරේ අපි මේ විදිහට ස්ටිම් කරගත්තට පස්සේ ස්ටිමරේ තඹගත්තට පස්සේ ඔය තියෙන පැහැය රයිට් මේ ප්‍රතිකාර කරපු දවටන වලින් තමයි මේක හදලා තියෙන්නේ. ප්‍රතිකාර කරපු කෙසෙල් පත්‍ර දවටන වලින් තමයි මේ නිර්මාණ කරලා තියෙන්නේ. එහෙනම් හරි. පත්‍ර ඔලිව් ඵලයේ ඔලිව් ගෙඩිය ඔලිව් ඵලයේ තියෙන්නේ. මේ ඔලිව් ඵලයේ පැහැය ඔලිව් ග්‍රීන් වන තෙක් කොච්චරද? තත්පර 25ක් 60ක් අතර කාලයක් ස්ටිමරේ තැම්බී. ඒ කියන්නේ ස්ටිමරයක් අපි ඕනේ කිව්වේ. ස්ටිමරේ මේ පත්‍ර ටික තම්බා ගන්න ඕනේ. රයිට් 5 ඊට පස්සේ 6 ඔන්න එනමල් බඳුන් දෙකකට උණු ජලය හා සීත ජලය ලබා ගැනීම. අපි අර කියවනේ එනමල් බඳුන් මේ එනමල් බඳුන් දෙකකට අපි රයිට් එනමල් බඳුන් දෙකකට අපි මොනවද උණු ජලය එකකට උණු ජලය හා සීත ජලය ගන්න. හරි හරිද? මෙන්න බලන්න. එනමල් බඳුන් දෙකකට උණු ජලය හා සීත ජලය ලබා ගන්න. පත්‍රවල කොළ පැහැපෙනුම වෙනස් වන තුරු උණු ජලයේ බහා තබා වහාම සීත ජලයට එදීම. අර කෙසෙල් පත්‍රවල කොළ පැහැය වෙනස් වන තුරු හරිද? පත්‍රවල කොළ පැහැය වෙනස් වන තුරු කොළ පැහැය ඉවත් වෙන තුරු නැත්නම් කොළ පැහැය වෙනස් වෙන තුරු කොළ පැහැය වෙනස් වෙන තුරු මොකද කරන්නේ? උණු ජලයේ බහා තියලා වහාම මේක මාරු කරනවා සීතල ජලයට. සීතල ජලයට මාරු කරනවා පත්‍ර ටික. මෙතන උණු ජලයනේ. පැත්ත මාරු වුණානේ. උණු ජලයේ තියලා කොළ පාට වෙනස් වෙනවත් එක්කම එනමල් බඳුන් දෙකකට මේකට උණු ජලය මේකට සීත ජලය දාලා තියෙන්නේ. ඊට පස්සේ පත්‍රවල කොළ පැහැපෙනුම වෙනස් වන තුරු මේ පත්‍ර ටික අපි අර සෙන්ටිමීටර් 45 45 ප්‍රමාණයට කපාගත්ත පත්‍ර ටික දැන් අපි අර මේ සකස් කරගෙන තියෙන නේද පුතේ අවන්නේ ස්ටිමරෙත් තිබ්බනේ මේ විදිහට තියලා ගත්ත පත්‍ර ටික මේක ඇතුලේ බහලනවා උණු ජලයේ බඳුන තුට එනමල් බඳුන තුට උණු ජලයේ සහිත එනමල් බඳුනට බහලා කොළ පැහැය පත්‍රවල කොළ පැහැපෙනුම වෙනස් වන තුරු උණු ජලයේ බහා තියලා වහාම මේ පත්‍ර ටික සීතල ජලයට ඉමීඩියට්ලි දානවා. සීතල ජලයට තියෙන එනමල් බඳුනට දානවා. හරි. පත්‍රවල කොළ පැහැපෙනුම වෙනස් වන තුරු උණු ජලයේ බහා තබා වහාම සීතල ජලයට යෙදීම. 7. ඊට පස්සේ පීඩන උඳුනක මිනිත්තු කිහිපයක් පත්‍ර තබා ගැනීම. ඊට පස්සේ තියාගන්නේ කොහෙද? පීඩන උඳුනක. ඊට පස්සේ මේවා තියාගන්නේ මොකේකද? පීඩන උඳුනක. කොච්චර කාලයක්ද? මිනිත්තු කිහිපයක්. ඊට පස්සේ මේ කෙසෙල් පත්‍ර මේ ආකාරයට ට්‍රීට් කරගත්ත කෙසෙල් පත්‍ර පීඩන උඳුනක මිනිත්තු කිහිපයක් පත්‍ර තබා ගැනීම. හරි. පත්‍රවල අවසන් ඊළඟට පත්‍රවල මතු පිට ජලය ඇතනම් එම ජලය ඉවත් කරන්න. පත්‍රවල සර්ෆේස් එකේ ජලය තියෙනවා නම් ඒ ජලය ඉවත් කරන්න ඕන. පත්‍රවල මතු පිට ජලය ඇතනම් එම ජලය ඉවත් කිරීම. මතක තියාගන්න පත්‍රවල මතු පිට ජලය තියෙනවා නම් දුවේ පුතේ ඒ ජලය ඉවත් කිරීම සිදු කරගන්න ඕනේ. හරි නේද? පත්‍රවල මතු පිට ජලය තියෙනවා නම් ඒ ජලය ඉවත් කිරීම සිදු කරන්න ඕනේ. 9 වෙනි පියවර. අන්න හරි. දැන් ඉන්පසු කෙසෙල් පත්‍ර කැබලි පැය 8ක 10 කාලයක් පවනේ වියලිය. ඊට පස්සේ අපි මේ ගත්ත කෙසෙල් පත්‍ර කැබලි රයිට් මේ කෙසෙල් පත්‍ර කැබලි මොකද කරන්නේ? පැය 8
10ක කාලයක් පවනි උලඟ සහිතව තියෙන වෙලාවක පවනි නිකන් පවනි තියෙනවා. right වියලීම. පැය 8ක 10ක පමණ කාලයක් මේක පවනි වේල ගන්නවා. ඒකයි කියන්නේ. ඉන්පසු කෙසෙල් පත්‍ර කැබලි පැය 8-10ක කාලයක් පවනි වියලීම. මෙසේ වියලාගත් පත්‍ර ශීත තත්ත්වයටතේ ගබඩා කිරීම. ශීතකරණයක් අපි ඒකනේ කිව්වේ 10 වෙනි පියවරේදී මේ විදියට වියලගත් පත්‍ර ශීත කළ තත්ත්වයටතේ ගබඩා කිරීම. ශීතකරණයක ගබඩා කිරීම. right. ශීතකරණයක ගබඩා කිරීම සිදු කරන්න පුළුවන්. right. ශීතකරණයක ගබඩා කරන්න පුළුවන් මේවා. ඊට පස්සේ ඉන්පසු මෙසේ වියලාගත් පත්‍ර ශීත කළ තත්ත්වයටතේ ස්ටෝක් කරලා ගබඩා කරලා තියෙනවා. ඊළඟ පියවර. ගබඩා කිරීමේදී තෙතමනේ උරා ගැනීමට ඩිමයි කොළ කඩදාසි අත්පිස්නාවැනි ද්‍රව්‍යයක් සෑම ප්‍රතිකාරිත කෙසෙල් පත්‍රයක් සමගම අසුරා හරි පත්‍ර 10ක් 20කින් යුතු මිටි සාදා ගැනීම. අන්න මතක තියාගන්න. දැන් මේවා අපි මේ ගබඩා කරනකොට මේ ආකාරයකට තෙතමනේ අවශෝෂණය කරගන්න තෙතමනේ උරා ගන්න ඩිමයි පේපර් එකක් හරි දෙවන තෙතමනේ උරා ගැනීමට ඩිමයි කොළ කඩදාසි අත්පිස්නාවැනි ද්‍රව්‍යයක් හැම ප්‍රතිකාරිත කෙසෙල් පත්‍රයක් සමගම මතක තියාගන්න අසුරලා හැම එකකටම මේ විදිහට ඩිමයි කොළයක් හරි තෙතමනේ උරා ගැනීම සඳහා ඩිමයි කොළයක් හරි කඩදාසි නැත්තම් ඩිමයි කොළ කඩදාසි අත්පිස්නාවැනි ද්‍රව්‍යයක් හැම ප්‍රතිකාරක කෙසෙල් පත්‍රයක් සමගම අසුරලා හරිද පත්‍ර 10ක් 20කින් යුතු මිටි විදිහට පත්‍ර 10ක් 20ක් සහිත මිටි විදිහට මේවා සකස් කරලා තියලා ගබඩා කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ මේවා කුඩා පෙට්ටිවල හෝ ඇලුමිනියම් ලෝහ පත්‍රවල ආධාරයෙන් හෝ අසුරා ගැනීම. ඊට පස්සේ මේවා අපිට පුළුවන් කුඩා පෙට්ටිවල එහෙම නැත්නම් ඇලුමිනියම් ලෝහ පත්‍රවල ආධාරයෙන් පුතේ අපිට පුළුවන් අසුරා ගන්න. කුඩා පෙට්ටිවල එහෙම නැත්නම් ඇලුමිනියම් ලෝහ පත්‍රවල ඇලුමිනියම් ලෝහ පත්‍ර තියෙන්නේ. අනේ ලෝහ පත්‍රවල ආධාරයෙන් හෝ අසුරා ගැනීම සිදු කරන්න පුළුවන්. right. ඔන්න දවටනයක් අපි ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර දවටනයක් සකස් කරගෙන තියෙනවා. නිගමනය. ආහාර ද්‍රව්‍යයක් මැසුරුමේ අසුරන ආකාරය අත්හදා බැලීම සිදු කරන්න පුළුවන්. මේ ආකාරයට සකස් කරගත්ත මේ කෙසෙල් ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර දවටනයක අපිට ආහාර ද්‍රව්‍යයක් මේ අසුරුමේ අසුරන ආකාරය අත්හදා බැලීම සිදු කරන්න පුළුවන්. ආහාර ද්‍රව්‍යයක් මේ අසුරුමේ අසුරන ආකාරය අත්හදා බැලීම. විශේෂ කරුණු. පත්‍ර කැබලි කැපීමේදී අවශ්‍යතාවයේ පරිදි පුතේ අපිට මේවා වෘත්තාකාර හැඩයට හරි එහෙම නැත්නම් සමචතුරස්‍රාකාර හැඩයට හරි කපා ගැනීම සිදු කරගන්න පුළුවන්. හරි පත්‍ර කැබලි කැපීමේදී කෙසෙල් පත්‍ර කැබලි කපා ගන්නකොට අපිට මේවා මේ අපිට අවශ්‍යතාවය අනුව මොනවා සඳහාද අපි මේ යොදාගන්නේ මොනවා කොහොමද මේ අසුරුම් කිරීම සිදු කරන්නේ අසුරුම් ද්‍රව්‍ය මොනවාගේ අසුරුම් ද්‍රව්‍ය මේ අසුරුම් ද්‍රව්‍ය සකස් කරන්නේ මොන හැඩයටද ඒ අනුව අපේ අවශ්‍යතාවය අනුව මේ පත්‍ර කැබලි කපනකොට අවශ්‍යතාවයේ පරිදි පුතේ වෘත්තාකාර හෝ චතුරස්‍රාකාර කැබලි විදිහට අපිට වෙන් කර ගැනීම සිදු කරන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. පත්‍ර කැබලි කැපීමේදී අවශ්‍යතාවයේ පරිදි වෘත්තාකාර හෝ චතුරස්‍රාකාර ලෙස කැබලි වලට කපා වෙන් කර ගැනීම සිදු කරන්න පුළුවන්. දෙවනි කරුණ. මේ ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර පුතේ වර්ණයේ හෝ තත්වයේ වෙනසක් සිදු නොවී කාමර උෂ්ණත්වයට දින 5ක්ද ශීතකල තත්ත්වයටතේ මාසයකට අධික කාලයක්ද තබා ගන්න පුළුවන් පුතේ. මේ ආකාරයට මේ විදිහට සිදු කරගත්ත මේ ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර පුතේ එහි වර්ණයේ හෝ තත්වයේ වෙනසක් සිදු නොවී සාමාන්‍ය රූම් ටෙම්පරේචර් එකේ නැත්නම් කාමර උෂ්ණත්ව තත්ත්වයටතේ දවස් 5ක පමණ කාලයක් ගබඩා කරලා තියාගන්න පුළුවන් පුතේ. ඒ වගේම පුතේ ශීතකල තත්ත්වයටතේ ශීතකරණයක් තුල අපි අර කියපු තත්ත්ව ලබා දීලා මාසයකට අධික කාලයක් පුතේ
අපිට මේ ආකාරයට ගබඩා කරලා තියාගෙන අවශ්‍ය පරිදි ඇසුරුම් කටයුතු සිදු කරන්න හැකියාව තියෙනවා. බලන්න පුතේ. කෙසෙල් පත්‍රවල ඔතන ලද ආහාර ද්‍රව්‍ය ශුද්‍ර තරංග උඳුනක මයික්‍රෝවේව් අවන් එකක ඒවායේ කිසිදු වෙනසක් ඇති නොවන අයුරින් උණුසුම් කරගන්න පුළුවන්. අන්න බලන්න. මේ ආකාරයට ප්‍රතිකාරිත කෙසෙල් පත්‍රවල උතන ලද ආහාර ද්‍රව්‍ය පුතේ හැකියාව තියෙනවා මයික්‍රෝවේව් අවන් එකක නැත්නම් ශුද්‍ර තරංග උඳුනක ඒවායේ කිසිදු වෙනසක් ඇති නොවන අයුරින් කිසිදු වෙනසක් ඇති නොවන ආකාරයකින් පුතේ රත් කරගන්න නැත්නම් උණුසුම් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. බලන්න නම් මේ දේවල් පරිසර හිතකාමී ජෛව හායනට ලක් වෙන ජීව දවටනයක් අපිට භාවිතා කරන්න පුළුවන් නේද පුතේ? ආහාර ද්‍රව්‍ය ඇසිරීම සඳහා කොච්චර පරිසර හිතකාමීද බලන්න පුතේ මේ ද්‍රව්‍ය. හරි. හතරවෙනි කරුණ. අපිට එක් කෙසෙල් ගසකින් වසරකට පත්‍ර 10ක් පමණ ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර සෑදීමට ලබා ගන්න පුළුවන්. ඒකත් විශේෂයෙන්ම වැදගත් වෙනවා නේද පුතේ? දැන් මේවා කෙසෙල් පත්‍ර ලබා ගැනීමට වවනවා වගේම මේ වගේ මේ කෙසෙල් අස්වැන්න ලබා ගැනීමට භාවිතා කරනවානේ පුතේ අපි දන්නවා. විශේෂයෙන්ම එතකොට දැන් පත්‍ර ගොඩාක් මේ කපන්න ගත්තොත් මේ වගේ අපි දන්නවා අස්වැන්න බාල වෙනවා අපිට. කෙසෙල් අස්වැන්න මේ වගේ දැන් ආකාර බොහෝ විට මේ කෙසෙල් පත්‍ර ලබා ගැනීමටත් මේ කටයුතු සිදු කරනවා. ඒ වගේම අපි දන්නවා කෙසෙල් ලබා ගැනීම සඳහා මේ කෙසෙල් නිෂ්පාදනය කෙසෙල් වගාව සිදු කරනවා. ඉතින් එතකොට මේ සඳහා අපිට නේද දැන් අපි දැන් මහා මේ දැන් ඇත්තටම ලබා ගන්න මේ කෙසෙල් වගාවෙන කෙසෙල් වතු වලින්නේ ප්‍රධාන වශයෙන් බොහෝ විට අරමුණු කරගන්නේ මේ කෙසෙල් පළතුරක් විදිහට ලබා ගන්න. ඉතින් මේකෙදි අපිට එකත් විශේෂයෙන් කියන්න ඕනේ එක් කෙසෙල් ගසකින් එක කෙහෙල් ගහකින් අවුරුද්දකට වසරකට පත්‍ර 10ක් පමණ කෙසෙල් පත්‍ර 10ක් පමණ මේ ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර සෑදීමට ලබා ගන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර හදන්න පත්‍ර කෙසෙල් කොළ 10ක් හොඳින් වැඩුණු කෙසෙල් කොළ 10ක් මේ ශාකයේ අපිට ප්‍රමාණීය තත්ත්ව අනුව වසරකට එක් කෙහෙල් ගසකින් වසරකට පත්‍ර 10ක පමණ ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර සෑදීමට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. right. සෑම කෙසෙල් පත්‍රයකින්ම සෙන්ටිමීටර් 45 වැඩි කිරීම 45 පත්‍ර කැබලි 6ක් 8ක සංඛ්‍යාවක් සකසා ගන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණය හැම කෙසෙල් පත්‍රයකින්ම මේ හොඳින් වැඩුණු දිගෑරුණු කෙසෙල් පත්‍රයකින් බොහෝ විට 45 වැඩි කිරීම 45 ප්‍රමාණයේ කැබලි 6ක් 8ක සංඛ්‍යාවක් කපා ගන්න පුළුවන්. සෙන්ටිමීටර් 45 දිග පළලනේ 45 cm 45 cm ප්‍රමාණය 45 වැඩි කිරීම 45 ප්‍රමාණයේ කැබලි කීයක්ද 6ක් 8ක් එක් කෙසෙල් පත්‍රයකින් එක කෙසෙල් පත්‍රයකින් සෑම කෙසෙල් පත්‍රයකින්ම සෙන්ටිමීටර් 45 වැඩි කිරීම 45 පත්‍ර කැබලි 6ක් 8ක් පමණ සංඛ්‍යාවක් සකස් කරගන්න පුළුවන්. කෙසෙල් හැරන විට පුතේ කැන්ද අපි එකත් කතා කරන්නේ නෙළුම් විශේෂ දියවර තේක්ක අපි කිව්වේ හල් මිල්ල මතකද? හල් මිල්ල සූරිය බුත්සරණ කොට්ටම්බා වල්බෙලි වට්ටක්කා නිවිති ගෝවා කිරල යන ශාක පත්‍රත් දවටන විදිහට යොදා ගන්න පුළුවන්. දවටන විදිහට යොදා ගන්න පුළුවන් කෙසෙල් වලට අමතරව වෙනත් ශාක ටිකක් තමයි පුතේ කිව්වේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. අපි බලමු මේ කෙසෙල් කළ හැරුණු විට පුතේ අපිට මේ ජෛව දවටන විදිහට නැත්නම් ආහාර ඇසුරුම් ද්‍රව්‍ය විදිහට යොදා ගන්න පුළුවන් වෙනත් ශාක පත්‍ර මොනවද කියලා පුතේ? රයිට් ඒ ටික අහන්න පුළුවන් පුතේ. අනිවාර්යෙන් විභාගෙට ඒ ටික අහන්න පුළුවන්. අපි බලමු ඒ ටිකක්. රයිට්. ඒ ටිකත් ඒත් අපිට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් පුතේ. කැන්ද කොළ යොදා ගන්න පුළුවන් පුතේ අපි කියමු. හැලප වගේ ඇසුරුම් කරන්න මේ කැන්ද කොළ යොදා ගන්නවා පුතේ. කැන්ද කොළ ඒ වගේම විශේෂයෙන්ම ඔය සමහරවිට මේ ඉන්දියාප්ප මූල් පාර්සල් විදිහට සකස් කරන්නත් මේ කැන්ද කොළ යොදාගෙන මේ ටිකක් හොඳින් වැඩුණු කැන්ද කොළ යොදාගෙන මේ ඇසිරීම
සිදු කරන ආහාර ද්‍රව්‍ය ඇසිරීම සඳහා යුත්පුතේ යොදා ගන්නවා. රයිට්? හරි. කැන්ද ඒ වගේම නෙළුම් විශේෂ නේද? නෙළුම් විශේෂය යොදා ගන්නවා පුතේ. දියවර තේක්ක කොළ විශාල කොළ තියෙන්නේ. තේක්ක කොළ යොදා ගන්නවා පුතේ. තේක්ක කොළ යොදා ගන්නවා. 5 හල් මිල්ල කොළ යොදා ගන්නවා පුතේ. හල් මිල්ල කොළ සූරිය බුත්සරණ හරි බුත්සරණ ඊට පස්සේ 8 වෙනි එක අපි මෙතනින් ලියමු පුතේ. කොට්ටම්බ කොළෙත් සාමාන්‍ය ප්‍රමාණයට ලොකුයි. කොට්ටම්බ වල්බෙලි වට්ටක්ක කොළේ ටිකක් රළුයි හැබැයි නේ. වට්ටක්ක නිවිති කොළේ ටිකක් ලොකුවට හැදෙනවා. නිවිති ගෝවා කොළේ ටිකක් ලොකුවට තියෙනවානේ. ගෝවා කිරල මේ වගේ ශාක පත්‍ර යොදා ගන්න යන ශාක පත්‍ර තමයි දවටන විදිහට යොදා ගන්න. බලන්න අපි 13ක් විතර කියවනේ. කැන්ද, නෙළුම් විශේෂ වල පත්‍ර, දියවර, තේක්ක කොළ, හල් මිල්ල කොළ, සූරිය කොළ, බුත්සරණ කොළ, කොට්ටම්බා කොළ, වල්බෙලි කොළ, වට්ටක්ක කොළ, නිවිති කොළ, ගෝවා කොළ, කිරල කොළ මේ වගේ කොළ පත්‍රයි යොදා ගන්න වෙනි ශාක පත්‍ර තමයි පුතේ අපි විශේෂයෙන්ම මේ දවටන විදිහට අපිට භාවිතා කරන්න හැකියාව තියෙනවා. දවටන විදිහට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා පුතේ. හරි. ඊට පස්සේ අපි යන්නේ පුතේ විශේෂයෙන්ම අපේ අවසන් ප්‍රශ්නෙටයි පුතේ අපි යන්නේ. රයිට්? ඔන්න දැන් තමයි පුතේ 9 වන ඒකකයේ අවසන් ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙන්නේ. අපි විශේෂයෙන්ම දුවල පුතාලගෙන් 9 වන ඒකකයට අදාළ ඊ සම්පූර්ණ සමාලෝචන ප්‍රශ්න අපි දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරා. ඊට පස්සේ නමනතුරු අපි ප්‍රශ්න අංක 1 සිට නැවත පටන් ගත්තා 9 වන ඒකකයට අදාළ මේ ප්‍රායෝගික පරීක්ෂණ වල කොටස් අපි ගැටළු විදියට ප්‍රශ්න විදියට දුවල පුතාලට ඉදිරිපත් කළා කතා කරා පුතේ. 1 සිට අපි 15 දක්වා සම්පූර්ණයෙන්ම කතා කරලා අවසන් කරලා තියෙන පුතේ. අවසන් සමාලෝචන ප්‍රශ්නයටයි අපි ඇවිල්ලා ඉන්නේ දුවල පුතාලත් එක්ක. මේ 16 වෙනි සමාලෝචන ප්‍රශ්නේ අවසන් ප්‍රශ්නේ මේ 9 වන ඒකකයේ 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයේ මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ අවසන් ප්‍රශ්නය දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. දුවල පුතාලත් එක්ක අපි ප්‍රශ්නේ බලන්න පුතේ. අපමිශ්‍ර කරන ලද ආහාර හඳුනා ගැනීම සිදු කරන ආකාරයයි පුතේ පැහැදිලි කරන්න කියන්නේ. ඉතින් සිද්ධාන්ත කොටස් වලදී මේ ආහාර අපමිශ්‍රණය පිළිබඳ අපි කතා කරා පුතේ. අපේ ලංකාවේ වැඩිපුරම මේ අපමිශ්‍රණය වෙන ආහාර ගැන කතා කරා පුතේ. අපි විශේෂයෙන්ම කුළු බඩු වර්ග නේද පුතේ, මිරිස් කුඩු, කහ කුඩු, ගම් මිරිස් කුඩු වගේ දේවල් පුතේ අපේ ලංකාවේ ප්‍රධාන වශයෙන්ම මේ අපමිශ්‍රණයට ලක්වන ආහාර විදිහට දුවේ පුතේ අපි කතා කරා. ඉතින් අපි දන්නවා කිරිවලට අපවිශ්‍රණය කරනවා නේද පුතේ, මිරිස් කුඩු වලට ගඩොල් කුඩු අපවිශ්‍රණය කරනවා. ඒ වගේම ගම් මිරිස් ඇට වලට අපි දන්නවා පැපොල්ලට අපමිශ්‍රණය කරනවා. ඒ වගේම අපි දන්නවා කහ වැනි කොළු බඩු සඳහා සහල් පිටි, ඒ වගේම තිරිඟු පිටි මිශ්‍ර කිරීම සිදු කරනවා පුතේ. ඒ වගේම අපි දන්නවා කුරහන් පිටි වලට සහල් පිටි මිශ්‍ර කිරීම, තිරිඟු පිටි මිශ්‍ර කිරීම සිදු කරනවා පුතේ. කිරිවලට යූරියා, ජලය වැනි දේවල් මිශ්‍ර කිරීම සිදු කරනවා පුතේ. රයිට්? සහල් වලට අපි දන්නවා අතීතේ නම් දැන් මේක සහල් ගල් වල ඉවත් කරපු සහල් නිසා බොහෝ විට මේ ධාන්‍ය වර්ග සඳහා ගල් වැනි දේවල් එකතු කිරීම සිදු කරනවා පුතේ. ඉතින් අපි විශේෂයෙන්ම කතා කරන්න යන්නේ මේ යටතේ මේ ප්‍රශ්نين අපි අහන්නේ පුතේ අපමිශ්‍රණය කරන ලද ආහාර මේ හඳුනා ගැනීම සිදු කරන ආකාරය. කොහොමද අපි අයිඩෙන්ටිෆයි කරගන්නේ අපමිශ්‍රණය කරන ලද ආහාර? කොහොමද මේ අපමිශ්‍රණය කරන ලද ආහාර හඳුනා ගැනීම සිදු කරන්න කියන එකයි දුවේ පුතේ මේ ප්‍රශ්نين අහන්නේ. බලමු අපි කොහොමද අපමිශ්‍රණය කරන ලද ආහාර හඳුනා ගැනීම සිදු කරන්න කියලා. ප්‍රශ්نين අහන්නේ අපමිශ්‍රණය කරන ලද ආහාර හඳුනා ගැනීම සිදු කරන ආකාරය පැහැදිලි කරන්න කියලායි දුවේ පුතේ අහන්නේ. හොඳයි අපි බලමු. රයිට්.
රයිට් මේ බලන්න පුතේ මේ කුළු බඩු තියෙනවා බැලූ බැල්මට නේද පුතේ මේ බලන්න බැලූ බැල්මට අපිට මේවා අඳුර මේ නේද මේ බලන්න අපමිශ්‍රණය කරන ලද කුළු බඩුද කොහොමද කියලා මේ බලන්න මේ බලන්න කහ එකක් තියෙනවා මේ මිරිස් කුඩු එකක් තියෙනවා මේ පිටි සහල් පිටි වලටත් මේ තිරිඟු බෙඩි මිශ්‍ර කරනවා මේ කුළු බඩු එකක් තියෙනවා තව එක වගේම මේ කරාමු නැටි වගේ පේන්නේ මේ බාගෙට වගේ ටිකක් පේනවා ගම් මිරිස් වගේ තවත් මේ වර්ගයක් තියෙනවා මේ කුරුඳු මෙතන සුදු ලුණු වගේ දේවල් තියෙන්නේ රයිට් කුරුඳු පත්‍ර ටිකක් වගේ තියෙන්නේ මේ තියෙන්නේ PO එකක් මේ තියෙන්නේ අපමිශ්‍රණය කරපු එකක් බලන්නකො භාජනෙත් එක්ක පාට වෙලා ග්‍රීන් පීස් එකක්ද පාට කරලා තියෙන්නේ මේක නේ මේ බලන්න මේක PO එකක් හරි නියම කිසිම දෙයක් අපමිශ්‍ර කරන්න නැහැ බලන්න මේ ජලයත් නිකන් සාමාන්‍ය ස්වභාවික තත්ත්වෙන් තියෙනෝනේ ජලයත් එක්ක මේ බලන්න මේකේ ඩයි එකක් දාලා තියෙන මේ ජලයත් වර්ණවත් වෙලා මේ බලන්න මේකේ ප්‍රෙස් ගතිය නැවුම් ගතිය මේ බලන්නකො PO එකේ මේ ග්‍රීන් පීස් එකක් වගේ තියෙන පේන විදිහට නේ මේ බලන්න මේ PO තියෙනවා නියමටම තියෙනවා මේ මෙන්න අපමිශ්‍රණය කරලා ඩයි එකක් දාලා පාට කරලා තියෙන්නේ මේ ජලයත් බලන්නකො වර්ණවත් වෙලා තියෙනවා මේ ජලයත් වර්ණවත් වෙලා තියෙනවා බලන්නකො රයිට් අපමිශ්‍රණය කරලා ජලයත් වර්ණවත් වෙලා තියෙන්නේ මම හිතන්නේ පැහැදිලි දුල පුතාලට ජලයේ පව වර්ණවත් වෙලා තියෙන්නේ මේ බලන්න කහ කුඩු මිරිස් කුඩු ලංකාවේ කහ කුඩු වලට වගේම මිරිස් කුඩු වලටත් ප්‍රධාන වශයෙන් මේ අපමිශ්‍රණ ක්‍රියාවලිය සිදු කරනවා අපමිශ්‍ර කරනවා හරි මේ කිරි වලට අපමිශ්‍රණය කරනවා පුතේ කිරි වලට අපි දන්නවා යූරියා අපමිශ්‍රණය කරනවා ජලය අපමිශ්‍රණය කරනවා ඒ වගේම ලංකාවේ ප්‍රධාන වශයෙන් අපි දන්නා මේ පොල් තෙල් වලට අපමිශ්‍රණය කරනවා පොල් තෙල් අපමිශ්‍රණය සිදු කරන අවස්ථාත් අපි දන්නවා පොල් තෙල් අපමිශ්‍රණය සිදු කරනවා රයිට් කහ මිරිස් කුඩු මේ කිරි මේ ආකාරයට අපමිශ්‍රණය සිදු කරනවා පුතේ රයිට් අපි යමු හැඳින්වීම ආහාරයක බර නැත්නම් වොලියුම් එක පරිමාව වැඩි කිරීමෙන් ලාභ උපරිම කර ගැනීමට මිනිසා විසින් ආහාරයට එකතු කරන ද්‍රව්‍ය තමයි පුතේ ආහාර අපමිශ්‍රණය කියලා කියන්නේ. ආහාරයක බර weight එක නැත්නම් වොලියුම් එක වැඩි කරලා ලාභය වැඩි කර ගැනීමට දැන් අපි දන්නවා කහ ලංකාවේ කහ මේ අපන ආනයනේ තහනම් කරලා තිබුච්ච කාලෙක ඔබට මතකයි මේ තිබ්බ කහ වලින් තමයි මේ කහ ලබා ගත්තේ. ඉතින් විශාල මිලකට කහ ලැබි වුණා. ඉතින් ඒ අවස්ථාවේ විශාල ප්‍රමාණයේ ලංකාව තුළ මේ කහ අපමිශ්‍රණයකට ලක් වුණා. අපමිශ්‍ර වූ කහ වෙළඳ පොළට ඇවිල්ලා තිබුණා දරුවනේ. බොහෝ විට මේවා ලේබල් රහිතව නිකන් ග්‍රොසරි බෑග් වලට දාලා එහෙම තමයි මේවා ලේබල් රහිතව තමයි කිලෝ එකේ බෑග් සහ කඩවල අලෙවි කරේ ඒවත් ජනතාව අරන් ගියා. ඉතින් ලොකු අවදානමක් සෞඛ්‍යයට තර්ජනයක් එවැනි දේවල් අපි දන්නේ ඩයි වර්ග වායිතා කරලා තියෙනවා. බොහෝ විට අපි දන්නවා මේ කහවලට බොහෝ විට මේ බඩේරුඟු පිටි ඒ වගේම සහල් පිටි ආදී විවිධ දේවල් අපමිශ්‍රණය කරා. ඉතින් මේකෙදි ලොකුම තර්ජනයක් තමයි මේ සෞඛ්‍යයට හිතකර නොවන අහිතකර වර්ණක වැනි දේවල් මේ යෙලෝ කලර් එක ගන්න මේවට එකතු කිරීම තමයි අධි අවදානම් තත්ත්වයකට තියෙන්නේ. ඉතින් ඒ වගේ විශේෂයෙන්ම මේ වගේ ඊගොල්ලෝ අපේක්ෂා කරන්නේ බර වැඩි කරගන්න එක. කිරි සහ පොල් තෙල් වගේ වොලියුම් එක මේ වගේ පරිමාව වැඩි කරගන්න එක. මෙන්න මේ ප්‍රමාණාත්මකව වැඩි කර ගැනීම සඳහා ප්‍රමාණය වැඩි කරගන්න ආහාරයේ ක්වොලිටි එක බාල කරනවා. ගුණාත්මක භාවයේ බාල වෙනවා පුතේ. ඉතින් මේ ආකාරයට බර නැත්තම් වොලියුම් එක පරිමාව වැඩි කිරීම තුළින් මේගොල්ලෝ අපේක්ෂා කරන්නේ ලාභ උපයා ගැනීම. වැඩි ලාභයක් උපයා ගැනීමයි සිදු කිරීමට අපේක්ෂා කරන්නේ මේ මගින්. එහෙනම් ආහාරයක බර පරිමාව වැඩි කිරීමෙන් ලාභය උපරිම කර ගැනීමට මිනිසා විසින් ආහාරයට එකතු කරන ද්‍රව්‍ය තමයි පුතේ අපමිශ්‍රණ කියන්නේ. මොනවද පුතේ? ආහාරයක බර ඒ වගේම නැත්තම් පරිමාව වැඩි කිරීමෙන් මොකද්ද? ලාභය උපරිම කර ගැනීමට මිනිසා විසින් ආහාරයට එකතු කරන ද්‍රව්‍ය තමයි පුතේ ආහාර අපමිශ්‍රණ කියලා කියන්නේ. බොහෝ විට ඇතම් අපමිශ්‍රණ භෞතිකව පියවියසින් බලාගත හැකි අතර ඇතම් අපමිශ්‍රණ හඳුනා ගැනීමට විද්‍යාගාර පහසුකම් අවශ්‍ය වෙනවා. දැන් ඔය ගල් වගේ දේවල්, පැපොල් ලැට වගේ දේවල් එකතු කරලා තියෙන දේවල්, සමහරලාට ගඩොල් කුඩු වගේ එකතු කරලා තියෙන දේවල්, රළු භාවයේ වගේ දැනුනොත් ගඩොල් කුඩු වගේ එකතු කරලා තියෙන. දැන් අපි ගම් මිරිස් ඇටයි පැපොල් ඇටයි වෙන් කරලා අඳුර ගන්න පුළුවන් අපිට බලලා.
ඒ වගේ දේවල් දැන් සාමාන්‍යයෙන් අපිට ගල් වගේ දේවල් එකතු කරලා තියෙනකොට ඒවා පීවීහෙන් බලලා අඳුර ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඇතැම් අපමිශ්‍රණ භෞතිකව නැත්තම් බාහිරින් අපිට මේ පේන ඇහින් බලලා පියවියසින් බලලා අපිට අඳුර ගන්න පුළුවන්, හඳුනා ගන්න පුළුවන්. සමහර දේවල් අපිට ඒ සඳහා විද්‍යාගාර පරීක්ෂණ සිදු කරන්න වෙනවා. ඒවා තහවුරු කර ගැනීම සඳහා. රයිට්? විද්‍යාගාර පරීක්ෂණ සිදු කරලා පරීක්ෂණ මගින් තමයි අපිට ඒක තහවුරු කරගන්න වෙන්නේ. රයිට්? අපි ඉදිරියට යමු. මූලධර්මය. යම් පිටිකල ආහාරයක මූලික සැකසුම පිටිකල ආහාරය. සහල් පිටි, තිරිඟු පිටි, කුළු බඩුවක් වෙන්න පුළුවන්, මිරිස් කුඩු, 3-5 කුඩු එකක්, කහ කුඩු එකක්, කුරහන් වර්ගයක්. රයිට්? පිටිකල ආහාරයක් කියන දැන් කිරි පිටි එකක්. කිරි පිටිත් කියන්නේ දැන් දියර කිරි පිටි කරලා තියෙන එකන්නේ. අන්න ඒ වගේ දෙයක් නේද? යම් පිටිකල ආහාරයක මූලික සැකසුම අන්වීක්ෂීව නිරීක්ෂණය කළා. පියවිහෙන් නෙවෙයි අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරලා එම ආහාරයේ කණිකාවල හැඩවලට අදාළ නොවන ඒ ආහාරයට අදාළ කණිකාවල හැඩයක් තියෙනවා. එහෙනම් ඒ අදාළ ආහාරයට අදාළ කණිකාවල හැඩයට අදාළ නොවන වෙනත් හැඩ සහිත කණිකා තියෙන බව පරීක්ෂා කිරීමෙන් අපිට අපමිශ්‍රකාරක තියෙන බවට නිර්ණය කරන්න පුළුවන්. අපි විශේෂයෙන් පිටිකල ආහාර වර්ගයක් අන්වීක්ෂීව පරීක්ෂා කරලා බලපුවාම ඒ ආහාරයට ආවේනික කණිකා තියෙනවා. නේ? ඒ ආහාරයට ආවේනික කණිකාවල හැඩයට අදාළ නොවන ද්‍රව්‍යයක් තිබුණොත් අපිට කියන්න පුළුවන් ඒ ආහාරය සඳහා අපමිශ්‍රණය තියෙනවා කියලා කරලා තියෙනවා කියලා පරීක්ෂණාත්මකව අපිට තහවුරු කරගන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. යම් පිටිකල ආහාරයක මූලික සැකසුම අපිට අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරලා බැලුවොත් පුතී. රයිට්? හරි. ස්ලයිඩ් එකක් දාලා හදලා වීදුරු කදාවකට ඒ ආහාරයේ කණිකාවල හැඩයට අදාළ ආහාරවල තියෙන කණිකාවල හැඩයට අදාළ නොවන වෙනත් හැඩ සහිත කණිකා තියෙන බව පරීක්ෂා කිරීමෙන් අපිට තහවුරු කරගන්න පුළුවන් වුණොත් අපිට කියන්න පුළුවන් ඒ ආහාර වලට අපමිශ්‍රකාරක තියෙනවා කියලා නිර්ණය කරන්න පුළුවන්. ඒ ආහාරය තුළ අපමිශ්‍රකාරක අඩංගුයි කියන බවට අපිට නිර්ණය කරන්න තහවුරු කිරීමට හැකියාව ලැබෙනවා ආදරණීය දුවේ පුතේ. ඒකයි මේ ක්‍රියාවලියේ මූල ධර්මයේ විදිහට අපි යොදාගන්නේ. එනම් බලමු අපි මේ සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය අපමිශ්‍ර ආහාර අපමිශ්‍රක කරලා තියෙනවද කියලා හඳුනා ගැනීම සඳහා අපි භාවිතා කරන මේ පරීක්ෂාව සඳහා භාවිතා කරන උපකරණ සහ ද්‍රව්‍ය ටික අපි සටහන් කරගමු ආදරණීය දුවේ පුතේ. අපිට පිරිසිදු හාල් පිටි ග්‍රෑම් 10ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම පිරිසිදු කුරක්කම් පිටි ග්‍රෑම් 10යි. පිරිසිදු පාන් පිටි නැත්නම් තිරිඟු පිටි ග්‍රෑම් 10යි. හැම එකෙම ග්‍රෑම් ගහ 10යි. පිරිසිදු මිරිස් කුඩු ග්‍රෑම් 10යි. ඒ වගේම සහල් පිටි 100ක 20කින් අපමිශ්‍රණය කළ කුරක්කම් පිටි ග්‍රෑම් 10ක්. අන්න දැන් අපමිශ්‍රක ටික ගන්නවා අපි. සහල් පිටි 100ට 20කින් කොච්චරද? සහල් පිටි 100ට 20කින් අපමිශ්‍රණය කළ කුරහන් පිටි ග්‍රෑම් 10ක්. සහල් පිටි 100ට 20කින් අපමිශ්‍රණය කරලා තියෙන්නේ. රයිට්? ඒ කියන්නේ කුරහන් පිටි දැන් මේ සහල් පිටි 120කින් අපමිශ්‍රණය කරලා තියෙනවා කියන එකේ තේරුම මොකද්ද? සහල් කුරහන් පිටි ග්‍රෑම් 100ක් ඇතුලේ සහල් පිටි ග්‍රෑම් 20ක් තියෙනවා කියලායි කියන්නේ. ඒ කියන්නේ අපි දැන් අර සාන්ද්‍රණය ගැන කියනවා වගේ තමයි මේකේ අදහස. නේ? සහල් පිටි 120කින් අපමිශ්‍රණය කළ කුරහන් පිටි. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මේ මිශ්‍රණේ අපි කිව්වා සහල් පිටි 120කින් අපමිශ්‍රණය කරලා තියෙන්නේ. මිශ්‍රණේ අපි ගත්තොත් ග්‍රෑම් 100ක් ඇතුලේ සහල් පිටි ග්‍රෑම් 20ක් තියෙනවා. සහල් පිටි ග්‍රෑම් 20කින් අපමිශ්‍රණය කළ කුරහන් පිටි ග්‍රෑම් 10යි. 6 සහල් පිටි 120කින් අපමිශ්‍රණය කළ පාන් පිටි ග්‍රෑම් 10යි. ඒ වගේම සහල් පිටි 120කින් අපමිශ්‍රණය කළ මිරිස් කුඩු ග්‍රෑම් 10යි. ලයිට් මයික්‍රොස්කෝප් එකක් අවශ්‍යයි. ආලෝක අන්වීක්ෂයක් අපිට අවශ්‍ය වෙනවා.
ආලෝකාන්වීක්ෂයක් අවශ්‍ය වෙනවා දරුවනේ. නවය වීදුරු කදා හා වැසුම් පෙති අවශ්‍යයි පුතේ. වීදුරු ස්ලයිඩ් ඔබ දන්නවා අන්වීක්ෂය බලනකොට ස්ලයිඩ් ඕනේ වහන්න වැසුම් පෙති නැත්තම් කවර් ස්ලිප් අවශ්‍ය වෙනවා. රයිට් වීදුරු අපිට වීදුරු ස්ලයිඩ් වීදුරු කදා අවශ්‍ය වෙනවා. අපිට නිදර්ශකයේ වහන්න වැසුම් පෙති නැත්නම් අපි කියනවා ඒකට මේ අපිට අවශ්‍ය වෙනවා මේ කවර් කරන්න වැසුම් පෙති අවශ්‍ය වෙනවා. හරි. නේ කවර් ස්ලිප් එකක් අවශ්‍ය වෙනවා අපිට මේක වහන්න. බීකරයක් අවශ්‍යයි. ඩිස්ටිල් වෝටර් අවශ්‍යයි. විද්‍යාගාරයේ ආසද ජලය තියෙනවා පුතේ. කපු පුළුන් අවශ්‍යයි. ග්ලාස් රොඩ් එකක් වීදුරු කූරක් අවශ්‍යයි පුතේ. විද්‍යාගාරයේ ග්ලාස් රොඩ් තියෙනවා වීදුරු කූරු ග්ලාස් වීදුරු කූරක් අවශ්‍යයි පුතේ. පෙට්‍රි දීසි විද්‍යාගාරයේ තියෙන පෙට්‍රි දීසි ඔබ දන්නවා පුතේ. පෙට්‍රි දීසි අවශ්‍යයි පුතේ. පෙට්‍රි දීසි රයිට් පෙට්‍රි දීසියක් අවශ්‍යයි. පෙට්‍රි දීසි අවශ්‍යයි. ජලය ඉලෙක්ට්‍රොනික බැලන්ස් එකක් පුතේ. ඉලෙක්ට්‍රොනික තුලාවක් පත්තක් අවශ්‍යයි පුතේ. කුඩා සිලින්ඩරයක් රයිට් ඩිස්පෝසබල් භාවිතා කරලා ඉවත දාන කුඩා සිලින්ඩරයක් අවශ්‍ය වෙනවා. ක්‍රමවේදයට ආලෝකාන්වීක්ෂීය ක්‍රම ශිල්පය ක්‍රමය ලයික් මයික්‍රොස්කෝප් එක භාවිතා කරලා අපිට මේ වීදුරු කදාවක් සකස් කරගෙන මේ වගේ මේවා කණිකාවල හැඩේ පරීක්ෂා කරලා බලන්න පුළුවන් පුතේ. ආලෝකාන්වීක්ෂයෙන් අපිට සුදුසු බලය යොදලා අපි වීදුරු කදාවක් සකස් කරලා අවශ්‍ය ප්‍රමාණයට වීදුරු කදාවට ඒ නිදර්ශකයෙන් අවශ්‍ය ඉතාම ස්වල්ප ප්‍රමාණයක් තියලා අපිට අපි දන්න බොහොම පොඩි ක්වොන්ටිටි එකක් අපිට යොදන්නේ නැත්නම් විශාල ප්‍රමාණයක් දැම්මොත් අන්වීක්ෂයෙන් හරියට බලන්න පැහැදිලිව බලන්න බෑ. කුඩා ක්වොන්ටිටි එකක් දාලා අපිට අවශ්‍ය නම් වර්ණ ගන්නවල නැත්නම් කවර් ස්ලිප් එකකින් වහලා අපිට ඒක අන්වීක්ෂී වේදිකාව උඩ රඳවලා වේදිකා අපිගේ වේදිකා ක්ලිපර් මේ වේදිකා ක්ලිපර් මගින් රඳවගෙන ස්ලයිඩ් එක වේදිකාව මත මේ අන්වීක්ෂී වේදිකාව මත වේදිකා ක්ලිපර් භාවිතා කරලා ස්ලයිඩ් එක රඳවගෙන අන්වීක්ෂී උපනිතට අපිට ඇස තියලා සුදුසු බලය සකස් කරගෙන අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් අන්වීක්ෂයෙන් මේ කණිකාවල ස්වභාවයේ හැඩය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒකයි මෙතෙන්දී අපි කතා කරන්න යන්නේ. බලන්න ආලෝක අන්වීක්ෂීය ක්‍රමය කදාව ඉස්සෙල්ලා පිළියෙල කරගන්න ඕනේ. ස්ලයිඩ් එක වීදුරු කදා තියෙන පුතේ වීදුරු කදා පෙට්ටිය වල තියෙනවා. සෝ අපිට පිරිසුදු වීදුරු කදාවක් අරගෙන අපිට පිරිසුදු සහල් පිටි වෙනම පෙට්‍රි දේශයකට දානවා. පිරිසුදු සහල් පිටි විද්‍යාගාරයේ තියෙන වෙනම පිරිසුදු සහල් පිටි ටික අපිට වෙනම පෙට්‍රි දේශයකට දාලා පැත්තකින් තියාගන්න. right ඉස්සෙල්ලාම අපි පෙට්‍රි දේශයක් අරන් මේකට පිරිසුදු හාල් පිටි දාගන්න. මොනවද? පිරිසුදු සහල් පිටි. පෙට්‍රි දේශයකට අපි වෙනම පිරිසුදු සහල් පිටි දාගන්න. හරි. පිරිසුදු සහල් පිටි වෙනම පෙට්‍රි දේශයකට දැමීම. ඉලෙක්ට්‍රොනික තුලාවෙන් පිරිසුදු සහල් පිටි මිලිග්‍රෑම් 5ක් මැනගන්න. ඉලෙක්ට්‍රොනික බැලන්ස් එකකින් විද්‍යාගාරයේ තියෙන ඉලෙක්ට්‍රොනික බැලන්ස් එකකින් අපිට මිලිග්‍රෑම් ප්‍රමාණයට මයින්න පුළුවන්. මිලිග්‍රෑම් 5ක් 5 මිලිග්‍රෑම් 5ක් මොනවද පුතේ? පිරිසුදු සහල් පිටි මිලිග්‍රෑම් 5ක් මැනගන්න. හරි. ඊට පස්සේ අපි ග්ලිසරීන් හා ජලයේ එකට එක අනුපාතයට වෙන ලෙස ද්‍රාවණයක් හදාගන්න. මොනවද හදාගන්නේ? ජලයේ ධන ග්ලිසරීන් කොහොමද? එකට එක අනුපාතයට. එකට එක අනුපාතයට මේකට ග්ලිසරින් උත් අපි කියමුකෝ 10 ml ප්‍රමාණයක් දානවනම් ජලයත් 10 ml ප්‍රමාණයක් දානවා. ග්ලිසරීන් හා ජලය එකට එක ප්‍රමාණයකට 5 ml ජලය දැම්මොත් ග්ලිසරින් උත් 5 ml එකට එක අනුපාතයට. මේ ප්‍රමාණය සමාන අනුපාත සම අනුපාත වලින් දාලා අපි ග්ලිසරීන් හා ජලය එකට එක අනුපාතයෙන් ඔස්සේ ද්‍රාවණයක් හදා ගන්නවා. එසේ සාදා ගන්නා ලද ද්‍රාවණයට සහල් පිටි පත්ත ආධාරයෙන් එකතු කිරීම. මේ හදාගත්ත ද්‍රාවණයට පොඩි පත්තක් ආධාරයෙන් සහල් පිටි එකතු කරනවා. එම පිටි ද්‍රාවණයට දැමූ වීදුරු කදාව මතට හරි එම පිටි මේ ද්‍රාවණයට දැමූ හරි වීදුරු කදාව මතට කුඩා සිලින්ඩරයක් ආධාරයෙන් අයඩීන් බිඳුවක් දැමීම.
හරි එම පිටි ද්‍රාවණයට මේකට පිටි ද්‍රාවණයට හරි වීදුරු පිටි ද්‍රාවණයේ දැමූ වීදුරු කදාව මතට මේ පිටි ද්‍රාවණයෙන් අපි දාපු වීදුරු කදාව මතට ස්ලයිඩ් එක මතට මොනවද දන්නේ කුඩා සිලින්ඩරයක් ගත්තන්නේ පොඩි සිලින්ඩර් එකක් ගත්තනේ කුඩා සිලින්ඩරයක් ආධාරයෙන් අයඩින් බිඳුවක් අපිට සිලින්ඩර් එකට අයඩින් ටිකක් අරගෙන ඒකෙන් බිඳුවක් පොඩි ඩ්‍රොප් එකක් අර කදාවට දාන්න පුළුවන් චූටි බිඳක් සිලින්ඩරේ අපි මෙහෙම ප්‍රෙස් කරනකොට නේද සිලින්ඩරේ අපි මෙහෙම සිලින්ඩරය ඇතුළේ තියෙන අපි එකට මොකද කියන්නේ පිස්ටන් එකක් වගේ නේ සිලින්ඩරේ පොඩ්ඩක් අපි මෙහෙම තද කරනකොට පහලින් ඒක අර බිඳු යනවනේ ඒකෙන් අපි පොඩි අයඩින් බිඳුවක් ඩොට් එකක් අයඩින් බිඳුවක් දානවා හරි එම මිශ්‍රණයේ වීදුරු කදාවක අතුර ඒ මිශ්‍රණයේ ස්ලයිඩ් එකක මිශ්‍රණයේ ස්ලයිඩ් එක අතුරලා හොඳට සයිඩ් එක අතුරලා මිශ්‍රණයේ වීදුරු කදාවක අතුරා මේක හොඳට වීදුරු කදාවේ අතුරලා අපිට ආලෝක අන්වීක්ෂයෙන් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේක අපිට මේ මිශ්‍රණයේ වීදුරු කදාවක අතුරලා අපිට පුළුවන් ආලෝක අන්වීක්ෂයෙන් පරීක්ෂා කරලා බලන්න ඒක. හරි. ආලෝක අන්වීක්ෂයෙන් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. උපනිත තියලා සුදුසු බලය සකස් කරලා ආලෝක අන්වීක්ෂය අපිට මේක අන්වීක්ෂය අපිට පුළුවන් මේ වේදිකාව මත තියලා මේ කදාව වේදිකා ක්ලිපර් තියෙනවා. වේදිකා ක්ලිපර් මගින් මේක සවි කරගෙන අපිට පුළුවන් මේ අන්වීක්ෂයේ අවශ්‍ය බලය දාලා බලන්න පුළුවන්. හරි. එම මිශ්‍රණයේ වීදුරු කදාව අතුරා මිශ්‍රණයේ වීදුරු කදාවේ ස්ලයිඩ් එකේ අතුරලා අපිට ආලෝක අන්වීක්ෂයෙන් පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේක දිහා. වායු බුබුලු ඇතු නොවන ලෙස වීදුරු කදාව මත ඇති නියැදි වැසුම් පෙත්තකින් වැසීම. එයා බබල් එන්නේ නැති වෙන්න මේ නියැදිය අපිට පුළුවන් කවර් ස්ලිප් එකකින් මෙහෙම වැසුම් පෙත්තකින් වහන්න. මේ නියැදිය වැසුම් පෙත්තකින් වහනවා අපි. රයිට්. හරි. වායු බුබුලු ඇතු නොවන ලෙස වීදුරු කදාව මත ඇති නියැදිය වැසුම් පෙත්තකින් වහන්න පුළුවන්. වැසුම් පෙත්තෙන් පිටතට ඉවත්වන ආශ්‍රිත ජලය ටිෂූ කඩදාසියක ආධාරයෙන් පිස විනිවිද පෙරෙන සුළු නිදර්ශකයක් හදා ගන්නවා. දැන් මෙන්න මේ වැසුම් පෙත් අපි මේ වීදුරු කදාවට නිදර්ශකය දාලා ඒක වැසුම් පෙත්තකින් වැහුවානේ. වැහුවට පස්සේ මේ වැසුම් පෙත්තෙන් වැහුවට පස්සේ මේ පිටතට එන ජලය තියෙනවා. පිටතට එන ජලය. ඉවත්වන වැසුම් පෙත්තෙන් පිටතට ඉවත්වන ආශ්‍රිත ජලය අපිට මේක පුළුවන් ටිෂූ කඩදාසියකින් මේක මෙහෙම අපිට පිහදාලා ඉවත් කරන්න පුළුවන්. මේක අපිට මෙහෙම ටිෂූ කඩදාසියකින් ওই ටික පිහදාලා අයින් කරන්න පුළුවන්. ටිෂූ කඩදාසි කෑල්ලක් අරන් මේ වටේට පැතිරෙන ආශ්‍රිත ජලය ටික ඉවත් කරන්න පුළුවන්. ඒක කියන්නේ වැසුම් පෙත්තෙන් පිටතට ඉවත්වන ආශ්‍රිත ජලය අපිට ටිෂූ පේපර් එකක් අරගෙන ආධාරයෙන් පිස විනිවිද පෙනෙන සුළු නිදර්ශකයක් ඇතුළු හොඳට විනිවිද පෙනෙන නිදර්ශකයක් මේ විදිහට හදාගන්න පුළුවන්. හරි. ඉහත ආකාරයටම පිරිසුදු පාම් පිටි මේ විදිහටම අපිට පිරිසුදු පාම් පිටි, කුරක්කම් පිටි, ඒ වගේම පිරිසුදු මිරිස් කුඩු සඳහා වීදුරු කදා නිදර්ශක 3ක් හදාගන්න පුළුවන්. මේ විදිහටම වීදුරු කදා නිදර්ශක 3ක් හදාගන්න පුළුවන්. සාදාගත් නිදර්ශක 4 ආලෝක අන්වීක්ෂයෙන් වෙන වෙනම නිරීක්ෂණය කිරීම. දැන් අපි මේ විදිහට අපිට ස්ලයිඩ් කීයක් හදා ගන්නවද? පිරිසුදු පාම් පිටි වලට ස්ලයිඩ් එකයි, පිරිසුදු කුරක්කම් පිටි වලට ස්ලයිඩ් එකයි, පිරිසුදු මිරිස් කුඩු වලට ස්ලයිඩ් එකයි. ඉතින් හරි. එතකොට මේ ස්ලයිඩ් කදා තියෙනවා. එතකොට මේ බලන්න. 1 2 කවර් ස්ලිප් එකෙන් වහලා මේ තියෙන නිදර්ශකය. මේක පාන් පිටි පිරිසිදු පාන් පිටි පිරිසිදු කුරක්කන් පිටි ඊළඟට මේක පිරිසිදු මිරිස් කුඩු. මෙතන සහල් පිටි වලට එකක් හදාගත්තේ හදාගෙන තිබ්බනේ. හරි. එහෙනම් ඉහත ආකාරයටම අර සහල් පිටි වලට හදාගත්තා වගේම පිරිසිදු පාන් පිටි, ඒ වගේම පිරිසිදු කුරක්කම් පිටි, පිරිසිදු මිරිස් කුඩු සඳහා වීදුරු කදා නිදර්ශක 3ක් හදා ගන්නවා. මෙන්නද ස්ලයිඩ් 3ක් ඒවටත් හදා ගන්නවා අපි. සාදාගත් නිදර්ශක 4 ආලෝක අන්වීක්ෂයෙන් වෙන වෙනම පරීක්ෂා කරනවා. මේක කවුද? පිරිසිදු සහල් පිටි. මේක කවුද? මේක පිරිසිදු සහල් පිටි. 1 2 3 4. ස්ලයිඩ් 4ක් හදාගෙන තියෙනවා. හරි. ඉහත ආකාරයට පිරිසිදු පාම් පිටි, කුරක්කම් පිටි හා මිරිස් කුඩු
සඳහා වීදුරු කඩා 3ක් සාදා ගන්නවා. මේ විදිහට හදාගත්ත නිදර්ශක හතරම ස්පෙසිමන්ස් හතරම ස්ලයිඩ් හතරම අපිට ආලෝක අන්වීක්ෂයෙන් වෙන වෙනම නිරීක්ෂණය කරන්න පුළුවන්. මේක වේදිකා දැන් එක් ස්ලයිඩ් එක අරගෙන අපිට මේ අන්වීක්ෂයේ ස්ටේජ් එක මත වේදිකා ක්ලිපර් වලින් එක සවි කරගෙන අපිට උපනිත තියලා අපේ ඇස උපනිත අසලට ඇස තියලා අපිට අන්වීක්ෂයේ අවශ්‍ය බලය සකස් කරලා දාලා අපිට අවශ්‍ය බලය යොදාගෙන නිරීක්ෂණය කරලා බලන්න පුළුවන් ආලෝක අන්වීක්ෂය නැත්නම් ලයිට් මයික්‍රොස්කෝප් එක මගින් ආලෝක අන්වීක්ෂය මගින් ආලෝක අන්වීක්ෂයෙන් එතකොට හදාගත්ත නිදර්ශක හතර ආලෝක අන්වීක්ෂයෙන් වෙන වෙනම නිරීක්ෂණය කිරීම ආලෝක අන්වීක්ෂය නිදර්ශක අදාළ රූප සටහන් සමග සංසන්දනය කර පිරිසිදු නීතියක ලක්ෂණ සටහන් කරන්න පුළුවන්. නිදර්ශකයේ බලනවා අපි ආලෝක අන්වීක්ෂයෙන් ආලෝක අන්වීක්ෂීය නිදර්ශක අපිට පුළුවන් අදාළ රූප සටහන් සමග සංසන්දනය කරන්න ඊට අදාළ රූප සටහන් සමග සංසන්දනය කරලා පිරිසිදු නීතියක ලක්ෂණ අපිට වෙනම සටහන් කරන්න පුළුවන්. කම්ෆෙයා කරලා දෙකත් එක්ක බලලා අපිට පිරිසිදු නීතියේ ලක්ෂණ ටික අපිට සටහන් කර ගැනීම සිදු කරන්න පුළුවන්. හරි. මෙන්න තිරිඟු පිටි රයිස් ඩිස්චාර්ජ් පිෂ්ඨ කණිකා සහල් වල තියෙන මේ ලක්ෂණ ටික මේ බලන්න මේ රයිට් වීට් වල රයිට් කුරක්කන් වල තියෙන ආකාරය හරි මේ රයිට් මේ බලන්න වීට් ෆ්ලෝ වල මේ රයිස් ස්ටාර්ච් හාල් වල පිෂ්ඨ කණිකා සහල් පිටි වල රයිට් වීට් ස්ටාර්ච් මේ තියෙන බලන ආකාරය මේ කුරක්කන් වල මේ තිරිඟු පිටි වල තියෙන පිෂ්ඨ කණිකා පෙන්න ආකාරය රයිට් හරි සාගු රයිට් මේ තියෙන ආකාරය බලන්න අන්වීක්ෂයෙන් බලපුවාම අපිට නිරීක්ෂණය කරපුවාම පේන ආකාරය වගේ පිෂ්ඨ කණිකා රයිට් මේ අන්වීක්ෂයෙන් බලනකොට අපිට රයිස් වල තියෙන පිෂ්ඨ කණිකා ඒ වගේම මේ හරි වීට් ෆ්ලෝ වල තියෙන ආකාරය කුරක්කන් වල තියෙන ආකාරය රයිට් වීට් ස්ටාර්ච් අපිට මේ අන්වීක්ෂයෙන් බලපුවාම නිරීක්ෂණය කරන්න ලැබෙන ආකාර ටිකයි දරුවනේ මේ තියෙන්නේ රයිට් හරි ඊළඟට අපි කතා කරන්න යන්නේ බලන්න මේ විදිහට අපිට ඒවා සංසන්දනය කරලා බලලා මේ වගේ ලක්ෂණ සඳහන් කරන්න පුළුවන්. හරි එතකොට අපමිශ්‍ර කරන ලද කුරක්කම් පිටි පාම් පිටි මිරිස් කුඩු හඳුනා ගැනීම. අපි ඊළඟ බලන්න යන්නේ අපි බැලුවේ අර පිරිසුදු හාල් පිටි කුරක්කම් පිටි තිරිඟු පිටි රයිට් අපි හඳුනා ගැනීම සිදු කරේ පුතේ සහල් පිටි අපමිශ්‍රණය කරන ඒවා පාම් පිටි සහල් පිටි නේද කුරක්කම් පිටි මිරිස් කුඩු. දැන් අපි අපමිශ්‍රණය කරන ලද කුරක්කම් පිටි පාම් පිටි මිරිස් කුඩු හඳුනා ගන්න යන්නේ. සහල් පිටි 120කින් අපමිශ්‍රණය කරන ලද කුරක්කම් පිටි පෙට්ටි දීස්සියකට ගන්නවා පුතේ. පෙට්ටි දීස්සියකට ගන්නවා. ඒ ආකාරයටම අපමිශ්‍රණය කරන ලද කුරක්කම් පිටි නිදර්ශකයක වීදුරු කඩාවක් කලින් වගේ අපිට ස්ලයිඩ් එකක් පිළියෙල කරලා හදා ගන්න පුළුවන්. ඒ වගේම ආලෝක අන්වීක්ෂයෙන් පිරිසුදු සහල් පිටි හා පිරිසුදු කුරක්කම් පිටි නිදර්ශක සමග සංසන්දනය කරමින් අපිට මේ අපමිශ්‍ර වෙලා තියෙන නිදර්ශක නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ විදිහටම පිරිසුදු පාම් පිටි හා සහල් පිටි පිරිසුදු පාම් පිටි හා සහල් පිටි 120කින් අපමිශ්‍රණය කරන ලද පාම් පිටි නිදර්ශකයේ වගේම පිරිසුදු මිරිස් කුඩු හා හාල් පිටි 120කින් අපමිශ්‍රණය කළ ද මිරිස් කුඩු නිදර්ශක නිරීක්ෂණ කරලා ඒවා වෙන වෙනම සටහන් කරන්න පුළුවන් පුතේ. පිරිසුදු ඒ වගේ කණිකාවල ලක්ෂණයි අපමිශ්‍රණය වෙලා තියෙන ඒ වගේ අපිට වෙනස්කම් තියෙන අඳුර ගන්න පුළුවන් වෙනස්කම් ටිකයි සංසන්දනය කරලා අපිට ඒවා පරීක්ෂණාත්මකව විද්‍යාගාරයේදී අන්වීක්ෂයෙන් පරීක්ෂා කරලා ආලෝක අන්වීක්ෂයෙන් හඳුනා ගැනීම සිදු කරන්න පුළුවන් ආදරණීය දරුවනේ. අපිට ඊළඟට බාරමිතික ක්‍රමයක් මගෙන් කොහොමද මේක කරගන්නේ? බර මැනීම බර සම්බන්ධ ක්‍රමයක් බාරමිතික ක්‍රමයක් බර මැනීම මගින් සිදු කරන ක්‍රමයකින් කොහොමද අපි මේ අපමිශ්‍රණීය ආහාර ද්‍රව්‍ය හඳුනා ගැනීම සිදු කරන්න කියන එක දුවේ පුතේ අපි බලන්න. පිරිසිදු මිරිස් කුඩු නියදියක් හා සහල් පිටි මිශ්‍ර කරන ලද මිරිස් කුඩු නියදියක් වෙන වෙනම ලබා ගන්නවා. මෙන්න පුතේ මෙන්න මේක තමයි
මේ විදියට අපි පිරිසිදු මිරිස් කුඩු තව එකක් පුතේ සහල් පිටි මිශ්‍ර කරන ලද මිරිස් කුඩු මෙතෙන් සහල් පිටි මිශ්‍ර කරන ලද මිරිස් කුඩු මේ බලන්න වෙනම නියැදි දෙකක් අපි ලබා ගන්නවා මේ බලන්න පිරිසිදු මිරිස් කුඩු නියැදියක් හා සහල් පිටි මිශ්‍ර කරන ලද නියැදි වෙනම ලබා ගැනීම අපි බීකරයක පිරිසිදු මිරිස් කුඩු ග්‍රෑම් 5ක් පමණ පානීය ජලයේ මිලිලීටර් 100ක් එක්ක මිශ්‍ර කරලා මනාව කලතලා නිශ්චලව තියෙනවා අපි රයිට් බීකරයකට දානවා ජලය 100 ml අපි මේකට දානවා 5 ග්‍රෑම් මිරිස් කුඩු ජලයක් දානවා දාලා අපිට මේක රොඩ් එකකින් වීදුරු කූරකින් අපිට පුළුවන් මේක කලත්තන්න මේ බීකරයකට මේකට පිරිසිදු මිරිස් කුඩු ග්‍රෑම් 5යි 10 ml ජලය පානීය ජලය 100 ml පානීය ජලය 100 ml පානීය ජලය බීකරයකට පිරිසිදු මිරිස් කුඩු 5 ග්‍රෑම් පිරිසිදු මිරිස් කුඩු 5 ග්‍රෑම් 5ක් දානවා බීකරයට පුතේ ඒ වගේම පානීය ජලය මිලිලීටර් 100ක් දාලා කලතනවා මේක හොඳට මේ ග්ලාස් රොඩ් එකකින් හොඳට මේක අපි කලතලා මේක නිශ්චලව තියෙනවා ඒ වගේම ඒ විදිහටම අපමිශ්‍රණය කළද මිරිස් කුඩු ග්‍රෑම් 5ක් අපමිශ්‍රණය කළ මිරිස් කුඩු ග්‍රෑම් 5ක් අරගෙන ජලය මිලිලීටර් 100කට ජලය මිලිලීටර් 100 ml දාලා කලතලා ඒකත් කලතලා අර රොඩ් එකෙන්ම නිශ්චල වෙන්න තියෙනවා මෙම නියැදි දෙක එකවර ජලයේ කලතා නිශ්චලව තබා පරීක්ෂා කරන්න අන්න බලන්න මෙම නියැදි දෙක එකවර ජලයේ කලතලා අපි නිශ්චලව තියලා නිරීක්ෂණය කරනවා නියැදි දෙක හරි සහල් පිටිවල හරි ඒ වගේම සහල් පිටිවල කුරක්කම් පිටිවල තිරිඟු පිටිවල හා මිරිස් කුඩුවල කණිකා නිරීක්ෂණය කරන්න පුළුවන් අපිට කණිකාවල විවිධ හැඩතල දක්වා ඇති සටහන ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් අපිට ඒකෙදි හරි මේ සහල් පිටිවල ඒ වගේම කුරක්කම් පිටිවල තිරිඟු පිටිවල හා මිරිස් කුඩුවල කණිකා නිරීක්ෂණය කරන්න පුළුවන් පුතේ අපිට අර අන්වික්ෂයෙන් බලපු එකේ මේ කණිකාවල විවිධ හැඩතල දක්වලා තියෙන සටහන් භාවිතා කරන්න පුළුවන් ඒත් එක්කම ඒවා සමග අපිට පිරිසුදු හා අපමිශ්‍රණීය වූ නියැදි සංසන්දනය කරන්න පුළුවන් කම්පයා කරලා බලන්න පුළුවන් පුතේ පිරිසුදු මිරිස් කුඩු හා අපමිශ්‍රණීය වූ මිරිස් කුඩු දිය කරලා නිශ්චලව තියලා තැම්පත් වූ ද්‍රව්‍ය වල ඝනත්වය අපිට ඒකක පරිමාවක ස්කන්ධේ සංසන්දනය කරලා බලන්න පුළුවන් ඒ බාරමිතික ක්‍රමය අනුව බර අනුව එකේදී මිරිස් කුඩු අපිට මිරිස් කුඩු ඒවා අපමිශ්‍ර වූ මිරිස් කුඩු දිය කරලා අපි අර හදාගත්තානේ මේවා නිශ්චලව තියලා තැම්පත් වූ ඝන ද්‍රව්‍ය වල ඝනත්වය පතුලේ තැම්පත් වෙච්ච ඝන ද්‍රව්‍ය වල ඝනත්වය නැත්නම් ඒකක පරිමාවක ස්කන්ධය අපිට ඝනත්වය අපි දන්නවා රෝ සමානයි m බෙදීම v ඒකක පරිමාවක ස්කන්ධය තමයි ඝනත්වය කියන්නේ රෝ කියන්නේ ඝනත්වයේ සංකේතය රෝ සමානයි m බෙදීම v කියන්නේ ඒකක පරිමාවක ස්කන්ධය අපිට ගණනය කරලා බලන්න පුළුවන් බාරමිතික ක්‍රමයක් විදියට ඒක සංසන්දනය කරලා බලන්න පුළුවන් දරුවනේ නිගමනයේ අපේ පිරිසුදු සහල් පිටිවල ඒ වගේම කුරක්කම් පිටිවල තිරිඟු පිටිවල හා මිරිස් කුඩුවල කණිකාවල හැඩතල හඳුනා ගැනීම කරන්න පුළුවන් පුතේ ඒ වගේම අපමිශ්‍රණීය වූ නියැදි නිරීක්ෂණයෙන් කණිකා හැඩතල මිශ්‍රණයක් අපිට දකින්න පුළුවන් බලන්නකො පිරිසුදු සහල් පිටිවල කුරක්කම් පිටිවල තිරිඟු පිටිවල හා මිරිස් කුඩුවල කණිකා හැඩතල හඳුනාගත්තට පස්සේ පුතේ අපිට පුළුවන් අපමිශ්‍රණීය වූ නියැදි නිරීක්ෂණය කිරීමෙන් ඒ වගේ කණිකා හැඩතල මිශ්‍රණයක් දකින්න පුළුවන් වෙන්නේ කණිකා හැඩතල මිශ්‍ර වෙලා අර වගේ අපිට එකම ස්වරූපයෙන් ඒකාකාරී කණිකා හැඩතල දැක ගන්න පුළුවන් වුණත් මේ අපමිශ්‍රණීය වූ නියැදිවල ලබාගත් රූප සටහන් වල අන්වීක්ෂීය සටහන් වල අපිට දකින්න පුළුවන් වෙන්නේ මේවා මිශ්‍ර වෙලා දකින්න පුළුවන් වෙන්නේ අපමිශ්‍රණීය වූ නියැදි නිරීක්ෂණේ මේ කණිකා හැඩතල මිශ්‍රණයක් නිකන් අපිට දකින්න පුළුවන් තැන් වල
කණිකා හැඩතල මිශ්‍රණයක් දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට සහල් පිටි 120කින් අපමිශ්‍රණය වූ මිරිස් කුඩු නියදියේ මිරිස් කුඩු හා සහල් පිටි කණිකා මිශ්‍රණයක් තමයි දකින්න තියෙන්නේ. මිරිස් කුඩු හා සහල් පිටි කණිකා මිශ්‍රණයක් තමයි දරුවනේ අපිට දකින්න තියෙන්නේ. ඒක මතක තියාගන්න. ඒ වගේම පිරිසිදු මිරිස් කුඩු වල ඒකක පරිමාවක ස්කන්ධය ලබා ගන්නවා. පිරිසිදු මිරිස් කුඩු වල ඒකක පරිමාවක ස්කන්ධය ලබා ගන්නවා. අපි අර මතකද පිරිසිදු මිරිස් කුඩු ග්‍රෑම් 5ක් අපි ජලයේ මිලිලීටර් 100ක දිය කළා ඒක කලතියමකට ලක් කළා නිශ්චල වෙන්න තිබ්බා. ඒ වගේම අපමිශ්‍රණීය වූ මිරිස් කුඩු ග්‍රෑම් 5කුත් ජලයේ මිලිලීටර් 100ක අපි දිය කළා ඒකත් අපි කලතියමකට කළා ඒකත් නිශ්චල වෙන්න තිබ්බා. අපි මොකද කරන්නේ මේ පිරිසිදු මිරිස් කුඩු වල ඒකක පරිමාවක ස්කන්ධය ලබා ගන්නවා. ගණක් තියෙන ඒකක පරිමාවක ස්කන්ධය කියන්නේ රෝ සමානයි m බෙදීම v ඒකක පරිමාවක් ඇතුලේ තියෙන ස්කන්ධය ලබා ගන්නවා අපි. හරි පිරිසුදු මිරිස් කුඩු වල ඒකක පරිමාවක ස්කන්ධය ලබා ගැනීම. ඒ වගේම අපමිශ්‍ර කරන ලද මිරිස් කුඩු වලත් ඒකක පරිමාවක ස්කන්ධය ලබා ගන්නවා. මේ ස්කන්ධ සංසන්දනය කිරීමෙන් අපිට අපමිශ්‍රණීය නියදය හොයා ගන්න පුළුවන්. මේ ස්කන්ධ සංසන්දනය කිරීමෙන් මොකද්ද අපමිශ්‍රණීය නියදය කියන එක පහසුවෙන් වෙන් කර හඳුනා ගන්න පුළුවන් පුතේක බාරමිතික ක්‍රමයක් අනුව අපිට බර අනුව අපිට මේක ගණනය කර ගැනීම සිදු කරන්න පුළුවන්. අපි ඒකට තමයි බාරමිතික ක්‍රමයක් කියලා කියන්නේ. හරි. විශේෂ කරුණු වලට යම් පුතේ මේ පරීක්ෂණය සඳහා අපි විද්‍යාගාරයක් තුල මේ ආලෝක අන්වීක්ෂීය ක්‍රමයේදී මිරිස් කුඩු සහල් පිටි කුරක්කම් පිටි අපමිශ්‍රණය නොකළ ඒවා විය යුතුයි මතක තියාගන්න. හරි. හරි ආලෝක අන්වීක්ෂ ක්‍රමයේදී මිරිස් කුඩු සහල් පිටි කුරක්කම් පිටි අපමිශ්‍රණය නොකළ ඒවා වෙන්න ඕනේ. විශේෂයෙන් නිදර්ශක සකස් කරදී ලබා ගන්නා නියැදිය වඩා සාන්ද්‍ර හෝ වඩා තනුක හෝ නොවිය යුතුයි පුතේ. එසේ වීමේදී අපිට මේවා පැහැදිලිව නිරීක්ෂණය කරන්න බෑ. වඩා තනුක හෝ වඩා සාන්ද්‍ර නොවිය යුතුයි. ඒ වුණොත් අපිට අර කණිකා හරියට නිරීක්ෂණය කිරීමට හැකියාවක් නැහැ. හාල් කුරක්කම් තිරිඟු හා මිරිස් කුඩු කණිකාවල විවිධ හැඩතල දක්වා ඇති සටහනක් භාවිතා කරන්න ඕනේ මේ සඳහා පුතේ. ඒ වගේම අලුත් වීදුරු කදා හා වැසුම් පෙති භාවිතා කරන්න ඕනේ. කලින් විවිධ නිදර්ශක හදලා භාවිතා කළා පිරිසුදු නොකර තිබු ඒවා ගත්තොත් අපිට වෙනත් දර්ශන වෙනත් හැඩතල එන්න පුළුවන්. වෙනත් දේවල් තමයි අපිට නිරීක්ෂණය කරන්න වෙන්නේ එහෙම වුණොත් එහෙම. ඒක නිසා අලුත් වීදුරු කදා හා වැසුම් පෙති මේකට භාවිතා කරන්න ඕනේ. කලින් පරීක්ෂණ සඳහා භාවිතා කරපු වගේ ඒ වගේ වෙනත් ද්‍රව්‍ය රැඳිලා තියෙන්න පුළුවන්. රයිට් හරි. එක් අතක් මත අන්වීක්ෂය තබා අනෙත් අක්ෂයේ බදින් ආලෝක අන්වීක්ෂය රැගෙන යන්න ඕනේ. ආලෝක අන්වීක්ෂය අරන් යන විදිහත් කියනවා. එක් අතක් මත ආලෝක අන්වීක්ෂය මෙහෙම තියලා එක අතක ආලෝක අන්වීක්ෂය මෙහෙම පහළ කොටස පාදම කොටස ආලෝක අන්වීක්ෂය තියලා අනිත් අතින් අල්ලගෙන තමයි මෙහෙම ආලෝක අන්වීක්ෂය අරන් යන්න ඕනේ. බද අනිත් අතින් බදින් අල්ලගෙනයි ආලෝක අන්වීක්ෂය රැගෙන එන්න ඕනේ. එක් අතක් මත ආලෝක අන්වීක්ෂය මෙහෙම තියලා එක් අතක් මත එක අතක ආලෝක අන්වීක්ෂය මෙහෙම තියලා අනිත් අතින් ආලෝක අන්වීක්ෂය බඳින් අල්ලගෙන තමයි මෙහෙම ආලෝක අන්වීක්ෂය රැගෙන එන්න ඕනේ. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕනේ ඒවා මේ මිලාදික උපකරණ. පළමුව අවනෙත මුලින්ම අවනෙත අවබලයට සකස් කරන්න ඕනේ. මේකේ තියෙනවා අවනෙත නේ. ඒ කියන්නේ නිදර්ශකයේ අසල තියෙන මේ කාචේ නේ සකස් කරන්න ඕනේ. ඊළඟට අපි කියන්නේ මේ උපනෙත කියන්නේ අපේ අසල තියෙන එක. අවනෙත කියන්නේ නිදර්ශකයට අසල තියෙන එක. ඉතින් අපි මොකද කරන්නේ? අවනෙත කරකලා අවබලයට දාන්න ඕනේ. අවනෙත අවබලයට සකස් කර ගන්න ඕනේ. මේක ඒ කියන්නේ උසින් අඩුම කාචයයි. අවනෙත කියන්නේ පහළ තියෙන කාච වලින් උසින් අඩුම කාචය තමයි අවනෙත කියන්නේ. උසින් අඩුම කාචය. ඒක තමයි අවනෙත. රයිට්? පළමුව අවනෙත අවබලයකට සකස් කරන්න ඕනේ. උසින් අඩුම කාචය තමයි මේකෙන් මේ අපි ඒ අවබලයේ විදිහට තියෙන උසින් අඩුම කාචය තමයි අවබලයට තියෙන්නේ. අවබලයට සකස් කරන්නේ කරකලා අදාළ තැනට මේ අපිට අවනෙත සකස් කරගන්න පුළුවන්. සාදා ගන්නා ලද නිදර්ශකයේ අන්වීක්ෂයේ වේදිකාව මත තබා රඳවා ගන්නවා. අන්වීක්ෂයේ වේදිකාව මත තියලා වේදිකා ක්ලිප්ස් තියෙනවා. ක්ලිප්ස් රඳවලා ක්ලිප්ස් මගින් වීදුරු කදාව වේදිකාව මත තියලා අන්වීක්ෂයේ රඳවා ගැනීම සිදු කරන්න ඕනේ. හරි. පියවියසින් බලන්නේ අපි උපනෙතට ඇහැ තියලා පියවියසින් බලමින් අපිට දල සීරුමාරුවෙන් අන්වීක්ෂයේ තියෙන දල සීරුමාරුව තියෙනවා. දල සීරුමාරුව ආධාරයෙන් අන්වීක්ෂයේ බඳ අපිට පහළට ගේන්න පුළුවන් දල සීරුමාරුව භාවිතා කරලා. හරි. ඉන්පසු උපනෙතින් බලන්නේ දර්පණයට ඉතා හොඳින් ආලෝකය ලැබෙනසේ සකස් කර ගන්න ඕනේ.
අන්වීක්ෂයේ දර්පණයේ තියෙන දැන් ආලෝක අන්වීක්ෂණ නම් බොහෝ විට අර දැන් ලයිට් එකක් එක්කම ඉන්නේ ලයිට් එක තියෙන අසලින් දැන් ඉස්සර ඔය ඔබ දන්නවා මේ අන්වීක්ෂයෙන් පරීක්ෂා කරනකොට මේ දැන් ඔය දැන් ඇත්තටම ඔය රෝග සම්බන්ධයෙන් මැලේරියාව සම්බන්ධයෙන් ඉස්සර කාලේ පරීක්ෂණ කරනකොට මේ ආලෝකේ නැත්තම් මේ අර ආලෝක අන්වීක්ෂයේ බල්බ් එකක් එන සිස්ටම් එක තිබෙන්නේ නැහැ. අර මේ ජනේලයක් අසලට ගිහිල්ලා ආලෝකයේ තියෙන තැනකට තමයි අර හරියට දර්පණය සකස් කරගන්නේ. මේ අවුව නැත්තම් එහෙම ඒව බලන්න බෑ මේ ජනේලයක් අසල තමයි ඒ අන්වීක්ෂිතයන් පරීක්ෂා කරන්නේ අර විශේෂයෙන්ම අර මැලේරියාවට විවිධ දේවල් වල පරීක්ෂා කරන්න. දැන් නම් එහෙම නෑ කෙලිම විද්‍යාගාර තුල ලයිට් එකක් කෙලිම මේකට එනවා ලයිට් එකක් එනවා ඒ ලයිට් එක එක්කේ ඉන්නේ ලයිට් එකක් එනවා ඒ ලයිට් එක දාගත්තාම හරියට ආලෝකේ එනවා ආලෝක ලයිට් මයික්‍රොස්කෝප් එක ගන්න. ඒ නිසා මේක කියන්නේ උපනෙතින් බලමින් දර්පණයට හොඳින් ආලෝකය ලැබෙනසේ සකස් කරගන්න ඕනේ. අන්වීක්ෂය දර්පණයට ආලෝකය හොඳට ලැබෙන විදිහට සකස් කරගන්න ඕනේ කියලා කියන්නේ. නිදර්ශකයේ ප්‍රතිබිම්බය පැහැදිලි වනතුරු සියුම් සීරුමාරුව නිදර්ශකයේ ප්‍රතිබිම්බය අපිට හොඳට පැහැදිලි වනතුරු අපිට සියුම් සීරුමාරු කරමින් ආධාරයෙන් අන්වීක්ෂයේ බඳ ඉතා සෙමින් නිදර්ශකයේ සිට අන්වීක්ෂයේ බඳ නිදර්ශකයේ දෙස සිට ඉහළට අපිට සීරුමාරු කරන්න පුළුවන් අන්වීක්ෂයේ බඳ නිදර්ශකයේ දෙස ඉඳන් ඉහළට අපිට සීරුමාරු කරන්න පුළුවන්. රයිට් මතක තියාගන්න මේ අන්වීක්ෂයේ ක්‍රියා කරන ආකාරය කියන්නේ රයිට් ඒක බොහෝ දරුවෝ විද්‍යාගාරයේදී මේක කරන විදිය දන්නවා අන්වීක්ෂය භාවිතා කරන විදිය 6 පන්ති ඉඳන් මේ අන්වීක්ෂය භාවිතා කරන විදිය විද්‍යා පාඩම් වලදී දුල පුතාලා කරලා තියෙන විශේෂයෙන්ම ආලෝක අන්වීක්ෂය භාවිතා කරන ආකාරය රයිට් අපි බලාපොරොත්තු වෙන දුල පුතාලට ආලෝක අන්වීක්ෂය භාවිතා කරන ආකාරය අපේ ප්‍රායෝගික පරීක්ෂණ වලදී විශේෂයෙන්ම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඒකත් බලාපොරොත්තුෙන් ඉන්න හරි ප්‍රතිබිම්බයේ පැහැදිලිව නාභිගත වීමෙන් පසු අවශ්‍ය නම් විශාලයේ වැඩි කරලා නිරීක්ෂණය කරන්න පුළුවන්. හරියටම ප්‍රතිබිම්බේ නාභිගත වුණාට පස්සේ අවශ්‍ය නම් අපිට මේකේ වැඩි බලයකට දාලා පුතේ බලන්න ප්‍රතිබිම්බේ පැහැදිලිව නාභිගත වීමෙන් පසු විශාලයේ වැඩි කරලා බලන්න පුළුවන් පුතේ. අපිට 4 ගුණයකින් හරිය අපිට අවශ්‍ය ප්‍රමාණයට වැඩි කරලා අපිට වැඩි බලයකින් මේක නිරීක්ෂණය කරලා බලන්න පුළුවන් හරියට ප්‍රතිබිම්බේ නාභිගත වුණාට පස්සේ. හරි. කාචය කදාව මත නොගැටීමට හොඳට මතක තියාගන්න ඕනේ මේ අපි කාචය මේ අපි දාන මේකේ මොකද මේ අදාළ බලේ කාචයේ විශේෂයෙන්ම අපි දැන් මේකට යොදන කාච තියෙන බලය මාරු කරනවානේ අව බලය අධි බලය කියලා. එතකොට ඒකේ කාචයේ නිදර්ශකයත් එක්ක මෙහෙම ගැටෙන්න සුද්ධ හරි ගස්සන්නේ නැහැ. තියන්නේ නැහැ. බැරි වෙලා මෙහෙම අපි ඒක සීරු මාරු කරනකොට වීදුරු කදාවත් කඩාගෙන මේ වීදුරු කඩාගෙන යන්න පුළුවන්. ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ කාචයේ කදාව මත ස්ලයිඩ් එක මත ගැටෙන්න දෙන්නේ නැහැ. ගැටෙන්න වග බලා නොගැටීමට වග බලා ගන්න ඕනේ. ඒක හරියට සීරු මාරු කරන ඕනට පල්ලෙහාට කරගෙන ගියොත් මේක ස්ලයිඩ් එකත් කඩාගෙන යන්න පුළුවන්. ඒ නිසා කාචයේ කදාව මත නොගැටීමට වග බලා ගන්න ඕනේ. අන්වීක්ෂීය කාචය ඇඟිලි වලින් ඇල්ලීමෙන් වළකින්න ඕනේ. එම කාච විශේෂ පිරිසුදු කිරීමේ කඩදාසිය ආධාරයෙන් තමයි පුතේ පිසදා ගැනීම සිදු කරන්නේ. රයිට්? මොකද දිලීර බැක්ටීරියා වගේ දේවල් පරීක්ෂා කරන අවස්ථා තියෙනවා. මේවා අපින් අතින් අල්ලන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ. අන්වීක්ෂයෙන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව අන්වීක්ෂයේ බඳ ඉහළට එසවීම සිදු කරන්න ඕනේ. නැවත අවනෙත සීරු මාරු කරලා තමයි නිදර්ශකයේ ඉවත් කරන්න. නැත්නම් අර කාචවල මේ වගේ ගැටෙන්න පුළුවන් ඒ වගේ. ඒක නිසා නැවත අවනෙත සීරු මාරු කරලා නිදර්ශකයේ ඉවත් කිරීම සිදු කරගන්න වේදිකා ක්ලිප ගලවල. භාවිතයෙන් පසු ආලෝක අන්වීක්ෂයේ දූවිලි නොවදින ලෙස අසුරා තියන්න ඕනේ. මොකද මේක මිල අධිකයි භාවිතා කරනකොට මේක අපිට මේක හානි නොවන පරිදි ආලෝක අන්වීක්ෂය භාවිතා කරලා ඉවරනට පස්සේ අයි අදාළ පෙට්ටියට දාලා ඒක ඒ ආකාරයෙන් ඇසුරුම් කරලා තියන්න ඕනේ. රයිට්? ඒකත් විශේෂයෙන් මතක තියාගන්න ආදරණීය දිය පුතේ. ඒ ටික අපි අනිවාර්යෙන්ම සිදු කරන්න ඕනේ. හොඳයි දුවේ පුතේ අපි විද්‍යාගාරය තුල කොහොමද මේ අපමිශ්‍රණීය වූ ආහාර ද්‍රව්‍ය හඳුනා ගැනීම සිදු කරන්නේ? ඒවායේ පිෂ්ඨ කණිකා පිළිබඳ අධ්‍යයනය කළා. ඒ අදාළ සටහන් සමග සංසන්දනය කරලා සිදු කරන ආකාරය වගේම බාරමිතික ක්‍රමයක් මගින් කොහොමද මේ අපමිත්‍ර ද්‍රව්‍ය අපි විශේෂයෙන්ම හඳුනා ගැනීම සිදු කරන්න කියන ආකාරය ආදරණීය දුවල පුතාලත් එක්ක කතා කරා. ආලෝක අන්වීක්ෂය භාවිතා කරන ආකාරය ගැන කතා කරා. විශේෂයෙන්ම අපි ආලෝක අන්වීක්ෂය ගෙනල්ලා දුවල පුතාලත් එක්ක බලාපොරොත්තු වෙනවා ඒවා ආලෝක අන්වීක්ෂය භාවිතා කරන හැටි ආලෝක අන්වීක්ෂයත් එක්කම දුවල පුතාලට පුහුණු කරන්න අපි මේ ප්‍රායෝගික පරීක්ෂණ එක්ක කරනකොට ඒ ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී අපි විශේෂයෙන්ම පැනේට පිළිතුරු විදිහට විස්තරාත්මක වේ ටික දුවල පුතාලට කතා කරා. ඒ ප්‍රායෝගික ගැටලුවට කොහොමද විසඳුම කරන්න ආකාරය පිළිබඳ දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරා. ඒ ටික ප්‍රමාණවත් වෙනවා ඔයාලට විභාගයට අවශ්‍ය කරන කරුණු වලට මේ උත්තර ලබා ගැනීම සඳහා ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අපි ඒ වෙනුවෙන් දුවල පුතාලට ඉදිරියේදී ප්‍රායෝගික පරීක්ෂණ වැඩවලු පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. රයිට්? දුවල පුතාලා හැමෝටම අයිබෝවන්.